සරණයි ස්වාමින් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරු දැරියනි. මූලික පිරිවෙනේ 5 වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ 7 වන විද්‍යාව පාඩම. ජෛව විවිධත්වයේ කෙරෙහි ප්‍රවේණික ද්‍රව්‍යවල බලපෑම කියන මාතෘකාව අප මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නවා. ඒකේ ප්‍රවේණික ද්‍රව්‍යවල බලපෑම සම්පූර්ණයෙන්ම අපි කතා කරා. ප්‍රවේණි විද්‍යාවේ මූලධර්ම ටික කතා කරලා, ප්‍රවේණික රෝග ගැන කතා කරලා, ප්‍රවේණි විද්‍යාව වැඩි දියුණු කිරීමේ මිනිසාට තියෙන ප්‍රයෝජන ගැන අපි ගිය අවසාන වශයෙන් කතා කරපු කොටසේදී සාකච්ඡා කළා. අපි අද යන්න හදන්නේ මේ පාඩමේ අවසාන කොටස හැටියට ටිකක් වැදගත් කාරණයකට. හරිම වැදගත් ටිකක් නෙවෙයි. ඒ තමයි මේ ප්‍රවේණිය නිසා නැත්නම් ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීම. ආවේනීය සිදුවන ආකාරයේ ප්‍රවේණිය පිළිබඳව සිදු කරන විද්‍යානුකූල හැදෑරීම ප්‍රවේණි විද්‍යාව. එතකොට මේ ප්‍රවේණිය නිසා කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ ගමන් කිරීම සහ එෙහිදී සිදුවන සමහර ක්‍රියාවන් නිසා දීර්ඝ කාලීනව කෙටි කාලයක් තුළ නෙවෙයි දීර්ඝ කාලීනව සිදුවන ක්‍රියාවලියක් තමයි පරිණාමය. ජීවීන්ගේ පරිණාමය. මෙන්න මේ පරිණාමය කියන්නේ මොකක්ද කියලා. මොකද ප්‍රවේණිය ගැන කතා කරනකොට ප්‍රවේණිය නිසාම හටගන්න දීර්ඝ කාලීන වසර 10ක් 15කින් නෙමෙයි වසර දහස් ගණනක් තිස්සේ දීර්ඝ කාලීනව ඉතා සෙමින් සිදුවන ක්‍රියාවලියක් තමයි පරිණාමය. පරිණාමයේ සෙමින් සිදුවෙන්නේ ඉතා දිගු කාලයක් තිස්සේ සිදුවෙනවා. වසර දහස් ගණනක් ඇතැම් විට වසර මිලියන ගණනක් තිස්සේ ඉතා සෙමින් සිදුවන ක්‍රියාවලියක් තමයි පරිණාමය. ඉතින් මේ පරිණාමය කියන්නේ මොකක්ද? පරිණාම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද? පරිණාම ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳව පැහැදිලි කරපු පරිණාම වාද මොනවද? ඒ අතර ජනප්‍රිය වෙච්ච වාද මොනවද? මෙන්න මේ ගැන කරුණු ටිකක් තමයි අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ස්වභාවික වර්ණවාදයට පදනම් වූ සාධක සහ ක්‍රියාවලිය. ජෛව පරිණාමය. පෘථිවිය මත ජීවීන් නැති වූයේ කෙසේද? වර්තමානයේ පවතින අතිවිශාල විවිධත්වයක් සහිත ජීවීන් සමූහය ඇති වූයේ කෙසේද? මෙවැනි ගැටලු සඳහා ඔබද විසඳුම් සොයන්නට ඇත. අතීතයේ සිටම මෙම ගැටලු වලට පිළිතුරු වශයෙන් විවිධ මතවාද ඉදිරිපත් වී ඇත. ඔව්. දැන් අද වන විට ලෝකයේ ජීවත් වන ශාක හා සතුන් ප්‍රමාණය අතිවිශාලයි. නිකන් කල්පනා කරලා බලන්න හාමුදුරුවනේ දරුවනේ මේ ලෝකේ මේ වන විට ශාක වර්ග කොච්චර ජීවත් වෙනවද? එකිනෙකට වෙනස්. කුඩා තනකොළ ශාක, ඊට වඩා ටිකක් උස පැලෑටි, කුප්පමේනියා වගේ පැලෑටි, කුඩලු වගේ පැලෑටි වර්ග, ඊළඟට පඳුරු, උස ගස් ගත්තම ගස් එකිනෙකට වෙනස් වර්ගයේ ගස් කොච්චර මේ ලෝකේ තියෙනවද? ඒවායේ කඳන් අතර විශාල විවිධත්වයක් තියෙනවා, මුල් අතර විවිධත්වයක් තියෙනවා, පත්‍ර අතර විවිධත්වයක් තියෙනවා, පුෂ්පවල විවිධත්වයක් තියෙනවා, ඵලවල විවිධත්වයක් තියෙනවා, බීජවල විවිධත්වයක් තියෙනවා. අති විශාල විවිධත්වයක් සහිත එකිනෙකට වෙනස් වර්ගවල ශාක අති විශාල ප්‍රමාණයක් මේ පෘථිවිය මත තියෙනවා. ශාක අති විශාල ප්‍රමාණයක් මේ පෘථිවිය මත තියෙනවා. සතු අපෘෂ්ඨ වංශික සතුන් ඉන්නවා. ගොළු බෙල්ලෝ, ගැඩවිලුන්, ශ්‍රීලංක රේටාවෝ, මූදු මල වගේ අය. ඊළඟට එකයිනොඩමාටාවෝ නේද? ඉගෙනගෙන තියෙනවා. පසංගිල්ල බංගුර තාරකා වගේ අය. මේගොල්ලෝ අතර ලොකු වෙනසක් තියෙනවා. ඊළඟ පෘෂ්ඨ වංශිකයෝ, මත්ස්‍යයෝ, බේජීවී, උරගයින්, පක්ෂී, ශීරපායින් අතර පවා ලොකු විවිධත්වයක්. දැන් මිනිසා ශීරපායි, ගවයාත් ශීරපායි. මිනිසා වගේද ගවයා? ගවයාත් ශීරපායි, අලියත් ශීරපායි. ගවයා වගේද අලියා? අලියත් ශීරපායි, සිංහයත් ශීරපායි. නමුත් වෙනස්. තල්මසත් ශීරපායි, සම්පූර්ණයෙන් වෙනස්. වවුලත් ශීරපායි, ඊට වඩා හාත්පස වෙනස්. අති විශාල විවිධත්වයක් සහිතව සතුන්. ඒ සතුන්ගේ සමේ විවිධත්වයක් තියෙනවා. ඒ සතුන්ගේ භෝජන විලාසයේ විවිධත්වයක් තියෙනවා. ඔවුන්ගේ ආහාර රටාවල විවිධත්වයක් තියෙනවා. සංචරණ විලාසයේ විවිධත්වයක් තියෙනවා. සමහර සත්තු ඇවිදිනවා.
සමහර සත්තු බඩ ගන්නවා. සමහර සත්තු පීනනවා. සමහර සත්තු පියාඹනවා. විවිධාකාරයි. අති විශාල විවිධත්වයක් සහිතව මේ පෘථිවිය මත එකිනෙකට වෙනස් සතුන් අති විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ වගේම තමයි සුද්ධ ජීවීන්. අපේ වැඩි අවධානයට ලක් නොවන ජීවි කණ්ඩායම සුද්ධ ජීවීන් PAVS නොපෙන නිසා නමුත් සුද්ධ ජීවීන් අතර පවා අති විශාල විවිධත්වයක් තියෙනවා. ඒ අනුව අද වන විට මේ පෘථිවිය මත අති විශාල විවිධත්වයක් තියෙන ශාක සතුන් සුද්ධ ජීවීන් පොදුවේ කියනවා ජීවීන් මහ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ගණින්න බැරි ගාණක්. දැන් මේ ජීවීන් අතර මේ වගේ විවිධත්වයක් ඇති වුණේ ඇයි? මේ ජීවීන් අතර මේ වගේ ඇයි ගහෙන් ගහට වෙනස් ගස්? අඹ ගහට වඩා කොස් ගහ වෙනස් ඇයි? ඊට වඩා පොල් ගහ වෙනස් වුණේ ඇයි? ඒ ඔක්කොටම වඩා තල් ගහ වෙනස් ඇයි? තනකොළ ගහ ඊට වඩා වෙනස් ඇයි? මිනිහට වඩා බල්ලා වෙනස් ඇයි? බල්ලට වඩා පූස වෙනස් ඇයි? ඊට වඩා සර්පයා වෙනස් ඇයි? මේ ඔවුන් අතර පවතින මේ විවිධත්වය මේ කොහොමද ආවේ? මේ විවිධත්වයට හේතුව මොකද්ද? පෘථිවියේ අද ඉන්න ජීවීන්ගේ පවතින මේ අතිමහත් වූ විවිධත්වයට හේතුව කුමක්ද? මෙන්න මේ ගැන අද අපිට ප්‍රශ්නයක් තියෙනවා වගේම මීට කලින් ඒ කාලේ හිටපු මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් ආවා. උගතුන්ට ප්‍රශ්නයක් ආවා. පෘථිවිය මත වෙසෙන ජීවීන් අතර මේසා අතිවිශාල විවිධත්වයක් ඇති වුණේ කෙසේද? මේසා අතිවිශාල විවිධත්වයක් සහිත ජීවීන් ප්‍රමාණය මේ පෘථිවිය මත බිහි වුණේ කෙසේද? ඒ ගැටලුවට උත්තර හොයන්නට ඒ කාලේ හිටපු උගතුන් උත්සාහ දරුවා. එහිදී මේ පෘථිවිය මත ජීවත් වන ජීවීන්ගේ මේසා අතිවිශාල විවිධත්වයට හේතුව කුමක්ද කියලා පැහැදිලි කරන්න මතවාද රාශියක් ඉදිරිපත් වුණා. මේ විවිධත්වයේ ඇති වුණේ මෙන්න මේ විදියටයි මේ විදියටයි මේ සත්තුන්ගේ ශාකවල මේ සුද්ධ ජීවීන්ගේ විවිධත්වය ඇති වෙලා තියෙන්නේ කියලා ඒ විවිධත්වයේ ඇතිවීමට හේතුව පැහැදිලි කරන්න මතවාද රාශියක් ඉදිරිපත් වුණා. හරි. එයින් පළවෙනි මතවාදය තමයි මැවීම පිළිබඳ විශේෂවාදය. The theory of creation. මැවීම පිළිබඳ විශේෂවාදය. ඒ මැවීම පිළිබඳ විශේෂවාදයේදී කියනවා යම්කිසි සර්ව බලධාරී දෙවි කෙනෙකුන් විසින් මේ පෘථිවිය මත මේ අද පවතින ජීවීන් විවිධත්වයේ සහිතව මවන ලදයි කියලා. ඒ කියන්නේ මේ ශාක මේ සතුන් ඒ විවිධත්වයන් සහිතව කවුරු හරි සර්ව බලධාරී දෙවි කෙනෙකුන් විසින් මැව්වා. එච්චරයි මැව්වා ඉතින්. දැන් මිනිහව මේ ස්වභාවයෙන් දෙවි කෙනෙක් මැව්වා. බල්ලව අර ස්වභාවයෙන් දෙවි කෙනෙක් මැව්වා. දැන් මිනිහට වඩා බල්ල වෙනස් වුණේ දෙවියා මවපු විදිය අනුව. හරි අඹ ගහ ඒ ස්වභාවයෙන් දෙවි කෙනෙක් මැව්වා. කොස් ගහ ඒ ස්වභාවයෙන් දෙවි කෙනෙක් මැව්වා. ඒ අඹ ගහට වඩා කොස් ගහ වෙනස හේතුව තමයි දෙවියෝ මවපු විදිය. ඒ කියන්නේ පෘථිවිය මත වෙසෙන ජීවීන් ඔවුනොවුන් සතුව පවතින මේ විවිධත්වයේ සහිතව යම්කිසි අදෘශ්‍යමාන සර්ව බලධාරී දෙවි කෙනෙක්ම කියන්නත් බෑ. අදෘශ්‍යමාන බලවේගයක් විසින් මැව්වා කියන මතේ. ඒක හරි ෂෝක්. ෂෝක් කියන්නේ අපිට බොහොම ලේසියෙන් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. නමුත් ඒකට සාක්ෂි නැහැ. විද්‍යාව කියන විෂය ගොඩනැගිලා තියෙන්නේම සාක්ෂි සාධක පදනම්. විද්‍යාත්මක ක්‍රමය කියලා එකක් තියෙනවා scientific method. ඒකදී අපි කිසිම දෙයක් කිව්ව පළියට පිළිගන්නේ නැහැ විද්‍යාව. ඒ දෙයට එක්ක සාක්ෂි මගින් ඔප්පු කරන්න ඕනේ නැත්නම් පරීක්ෂණාත්මකව ඔප්පු කරන්න ඕනේ. යම්කිසි කල්පිතයක් ගොඩනැගුවම ඒ කල්පිතේ පරීක්ෂා කරන්න පරීක්ෂණයක් සැලසුම් කරන්න ඕනේ. ඒ පරීක්ෂණයෙන් නිවැරදි ආකාර නිරීක්ෂණ ලබාගෙන ඒ නිරීක්ෂණ ඇතුළෙන් නිගමන කරලා නිගමනය ඇතුළෙන් එක්ක කල්පිතේ තහවුරු කරන්න ඕනේ නැත්නම් කල්පිතේ ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමය කියන්නේ scientific method. පළමුව කල්පිතේ ගොඩනගනවා. කල්පිතේ ඒක අපිට ඕන විදිහට ගොඩනගන්න පුළුවන්. කල්පිතේ හරියන්නත් පුළුවන් වර්ධින්නත් පුළුවන්. පස්සේ කල්පිතේ හරිද වැරදිද කියලා බලන්න පරීක්ෂණයක් සැලසුම් කරන්න ඕනේ. දෙවෙනි පියවර ඒක. පරීක්ෂණය නිවැරදිව කළා දෙවෙනි තුන්වෙනි පියවර නිරීක්ෂණය හරියට ගන්න ඕනේ. පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵල නිරීක්ෂණය. නිරීක්ෂණය විග්‍රහ කරන්න ඕනේ. ඒක නිගමනය. නිගමනය ඇසුරෙන් අවසානයේ නිරීක්ෂණ පදනම් කරගෙන කල්පිතේ හරිද වැරදිද කියලා තීරණය කරන්න. නමුත් මේ මොකක්වත් කරන්න අපිට ඔය සංකල්පෙදි බෑ. මොකද සර්ව බලධාරී අදෘශ්‍යමාන බලවේගයක් දෙවි කෙනෙක් මැව්වා නම්
පළවෙනි කාරණාව තමයි දෙවියන්ව පරීක්ෂා කරන්න අපිට බෑනේ පරීක්ෂා කරන්න ක්‍රමයක් නැහැනේ. ඊළඟ අඩුම ගානකට සාක්ෂිවත් එනම් තියෙන්න ඕනේ. පරීක්ෂා කරන්න බැයි නම්. සාක්ෂිවත් තියෙන්න ඕනේ. නමුත් සාක්ෂිත් නැහැ. සාක්ෂිත් නැහැ. ඒක නිසා විද්‍යාව මේ මැවීම පිළිබඳ විශේෂවාදය ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ පෘථිවිය මත අද සිටින මේ ජීවීන් මේ විවිධත්වයේ සහිතව යම්කිසි අදෘශ්‍යමාන සර්ව බලධාරී දෙවි කෙනෙකුන් විසින් මවන ලැබයි කියන මතේ විද්‍යාව ප්‍රතික්ෂේප කරනවා. සාක්ෂි නැහැ. පරීක්ෂණාත්මක ඔප්පු කරන්නත් බෑ. ඊළඟට තව අදහසක් ඉදිරිපත් වුණා. ඒකෙදි කියන්නේ ස්වයං සිද්ධ ජනනවාදී. ස්වයං සිද්ධ ජනනවාදී. මොකද්ද මේ ස්වයං සිද්ධ ජනනවාදී කියලා කියන්නේ? ඒකෙදි කියන්නේ අජීවී ද්‍රව්‍ය වලින් ඉබේ ජීවීන් හටගත්ත මේ විවිධත්වයේ සහිතව. අජීවී ද්‍රව්‍ය වලින් මේ විවිධත්වයේ තියෙන ජීවීන් මේ විවිධත්ව සහිතව ඉබේ හටගත්තා. ස්වයං සිද්ධ ජනනවාදය. මේ පෘථිවියේ තියෙන අජීවී ද්‍රව්‍ය වලින් මේ වෙනස්කම් සහිතව මේ ජීවීන් ඉබේ හටගත්තා. ඒක ඉදිරිපත් කරපු අය ඒකට සාක්ෂි ඉදිරිපත් කරා. ඒගොල්ලෝ කියනවා නරක් වෙන මස් කෑලි වලින් ඉබේ ඉහඳ පණුවන් හට ගන්නවා. නරක් වෙන මස් කෑලි වලින් ඉබේ ඉහඳ පණුවන් හට ගන්නවා. මේක එකක්. මස් කෑල්ල කියන්නේ අජීවී. දැන් මස් කෑල්ල කාගේ සතේ ගැඟේ තියෙනකොට සජීව වෙන්න පුළුවන්. නමුත් මලාට පස්සේ මස් කෑල්ලක් බවටපත් වෙන්නේ. ඒත් ඒක අජීවී. ඒකෙන් ඉබේ ඉහඳ පණුවන් හට ගැනීම. දි รา යන රෙදි කඩමලු වලින් ඉබේ මීයන් හට ගැනීම. දි รา යන රෙදි කඩමලු වලින් ඉබේ මීයන් හට ගැනීම. දි รา පත් වන දැව තුලින් ඉබේ ගුල්ලන් හට ගැනීම. වේයන් හට ගැනීම. දි รา පත් වන දැව තුලින් ඉබේ ගුල්ලන් වේයන් වගේ සත්තු හට ගැනීම. ඒ කියන්නේ අජීවී ද්‍රව්‍ය වලින් ඉබේ ජීවීන් හටගෙන ගන්නවා. ඒ මේ වෙනස්කම් සහිතව ජීවීන් මේ විදිහට හට ගන්නවායි කියලා ස්වයං සිද්ධ ජනනවාදී ඉදිරිපත් කරනවා. හැබැයි ලුවි පාස්චර් කියන විද්‍යාඥයා ලුවි පාස්චර් පරීක්ෂණාත්මක ඔප්පු කරලා පෙන්නවා සම්පූර්ණයෙන් මේ කතාව වැරදි කියලා. සම්පූර්ණයෙන් මේ කතාව වැරදි කියලා ලුවි පාස්චර් පරීක්ෂණයක් කරලා ඔප්පු කරලා පෙන්නවා. ලස්සන හංසකර ප්ලාස්කුවක් අරගෙන ඒකට මස් වලින් හදපු නිස්සාරකයක් දාලා ඒකේ අර හංස කර මේ වගේ හංස කරක් තියෙන ප්ලාස්කුවක් ඒ ප්ලාස්කුව මේ වගේ ඔන්න වගේ ප්ලාස්කුවක් හංසකර ප්ලාස්කුව කියලා කියන්නේත් මේකට හංසයාගේ කර වගේ. දැන් මේකට දැම්මා තදින් රත් කරපු හොඳට මේ කියන්නේ මස් නිස්සාරකයක් අරගෙන මස් යුෂ අරගෙන ඒක හොඳට රදින් රත් කළා. ඒක එක සුදු ජීවියක්වත් නැහැ. ඔක්කොම සුදු ජීවින් මැරිලා මේක ඇතුළට ඒක දැම්මා. මේක ඇතුළට ඒක දැම්මා. දාලා මේ කර ළඟින් නිරන්තරයෙන් රත් කරමින් තිබුණා. බන්සන් 1000ක් හරි මොකක් හරි තියන්නේ නැති ඒ කාලේ මේ අපි බන්සන් 1000ක් අඳිමුකෝ. කර ළඟින් නිරන්තරයෙන් රත් කරනවා. ඒක වරින් වර ඔය රත් කරනවා නිවෙන්න දෙන්නේ නැහැ. ඒකෝර දැන් මේ නිස්සාරකයේ ඇතුලේ සුදු ජීවීන් එක්කෙනෙක්වත් නෙමෙයි තදින් රත් කළා දැම්මේ. දැන් ඒතකොට සුදු ජීවීන් යනවනම් යන්න ඕනේ. අපි දන්නවා ආහාර ඇත්තටම නරක වෙන්නේ සුදු ජීවීන් නිසා. ආහාර නරක වෙන්නේ සුදු ජීවීන් නිසා. එතකොට දැන් සුදු ජීවීන් යන්න ඕනේ මේක ආරානේ. මෙතන යන්න බෑ. මෙතන රත් වෙලා නිසා සුදු ජීවීන් මේක ආරා යන්නේ නැහැ. එයා දින ගණනාවක් මේක තියලා පෙන්නවා පොඩ්ඩක්වත් නරක වෙලා නැහැ. එනවා එයා පෙන්නවා එහෙනම් අජීවී ද්‍රව්‍ය වලින් ඉබේ ජීවීන් හට ගන්නවනේ. දැන් නරක වෙච්ච මස් වලින් ඉහඳ පණු හට ගන්නවා. මේකෙන් පණු එන්න ඕනේ. එන්න බෑ. එන්නේ නැහැ. නරක වෙන්නේ නැහැ. ලුයි පාස්චර් ප්‍රැක්ටිකල් එක කරලා පෙන්නවා ඔය කියන කතාව සම්පූර්ණයෙන් වැරදි. ඒ කියන්නේ නරක් වෙච්ච මස් වලින් ඉහඳ පණුව එන නම් මස් එකට මැස්ස වහන්න ඕනේ. මැස්ස විදාන බිත්තර වලින් තමයි එන්නේ. ඒ කියන්නේ වෙන ජීවියෙක් මාර්ගයෙන් තමයි පණුව ඇති වෙන්නේ. දි รา යන රෙදි කඩමලු වලින් ඉබේ මීව ඇති වෙන්නේ නැහැ. වෙන මීව ඇවිල්ලා එතන පැටව දාන්න ඕනේ. දි รา පත් වන දැවවල ඉබේ ගුල්ලන් වේයන්නට ගන්න නැහැ. වෙන කලින් හිටපු වේය ගුල්ල එතනට ඇවිල්ලා ඒගොල්ලෝ ප්‍රජනනය කළා තම වර්ගය බෝ කිරීම නිසා මේක සිද්ධ වෙන්නේ කියලා ස්වයං සිද්ධ ජනනවාදයේ අසත්‍ය බව ලුයි පාස්චර් පරීක්ෂණාත්මකව පෙන්වුවා. ඒක නිසා අපි ඒකත් අයින් කළා දාන්න. ඊළඟට වාදයක් ඉදිරිපත් වුණා. ඇත්තටම
ඒකට අපි ඇත්තටම කියන්නේ කොස්මොසොයික් වාදය. කොස්මොසොයික් වාදය. ඒ කොස්මොසොයික් වාදයේදී කියන්නේ පිටසක් වලින් පෘථිවියට ජීවය පැමිණි බව. මේ පෘථිවිය මත ජීවය හටගත්තේ පිටසක් වලින් පෘථිවියට ජීවය ඇවිල්ලා මේ අද තියෙන විවිධත්වයේ සහිත ජීවීන් හටගත්තයි කියලා. එක්කෝ පිටසක් වලින් පැමිණි උල්කාපාතයක් කඩාගෙන වැටලා පෘථිවියට ඒ උල්කාපාතයේ සිටි ජීවීන් පෘථිවිය මත ව්‍යාප්ත වුණා කියලා. එහෙම නැත්නම් පිටසක් වලින් අභ්‍යවකාශ යානයකින් මෙහෙට ජීවීන් ගෙනලා දාලා ගියා කියලා. ඒ හටගත් ඒ දාලා ගියපු ජීවීන් ප්‍රජනනය කළ වර්ධනය වෙලා මේ විවිධත්වයේ සහිත ජීවීන් හටගත්තයි කියලා. ඇත්තටම කියනවා නම් අදටත් සමහර විද්‍යාඥයෝ මේක පිළිගන්නවා. මේක ඇත්තටම මේක පිළිගන්න සාක්ෂි නෑ. ඒ කියන්නේ අපි කවුරුවත් තාම එහෙම උල්කාපාතයක් කඩාගෙන වැටලා ඒකේ එහෙම ජීවීන් හිටපු බවට සාක්ෂි නෑ. යානයක් ආවයි කියන එකටත් එහෙම ප්‍රබල සාක්ෂි නෑ. ඒක නිසා මේකට සාක්ෂි නැතත් විද්‍යාඥයෝ විශ්වාස කරනවා ඇත්තටම අපේ පෘථිවිය මත ඉන්න ජීවීන් පෘථිවියට 100% යෝග්‍යද කියන ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මේ පෘථිවිය මත ඉන්න ජීවීන් පෘථිවියට 100% යෝග්‍යද? මොකද ඇත්තටම මේකෙම හටගත්තා නම් මේකට සෑහෙන යෝග්‍ය ජීවීන් ඉන්න පුළුවන්. නමුත් දැන් ඇත්තටම කිව්වට මේක එහෙම යෝග්‍ය ජීවීන් නැහැ. දැන් කලින් හිටපු ජීවීන් බඳ වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් ඉන්න ජීවීන් 100%ක් යෝග්‍ය නැහැ. ඒ නිසා සමහර විද්‍යාඥයෝ විශ්වාස කරනවා මේ පිටසක් වල ග්‍රහලෝකෙක හිටපු ජීවීන් තමයි මෙහෙට ඇවිල්ලා මේ වර්ධනය වෙලා තියෙන්නේ. ඒකයි මේ පෘථිවිය තාම නිරවල් මේ පෘථිවියට තාම හරියටම ඇඩ ගහන්න බැරි වෙලා තියෙන්නේ කියලා. නමුත් මේකට අපිට සාක්ෂි නැහැ. ඒක නිසා සාක්ෂි නැති නිසා විද්‍යාව මේකත් ප්‍රතික්ෂේප කරනවා. පිටසක් වලින් පෘථිවියට ජීවය පැමිණි බවට සාක්ෂි නැහැ. නමුත් ඒක මතයක් ඇටියට තියෙනවා. සමහර විද්‍යාඥයෝ පිළිගන්නවා. සමහර අය පිළිගන්නේ නැහැ. හරි. පෘථිවියට පිටසක් වලින් ජීවය පැමිණි බව. සමහර අය පිළිගන්නවා, සමහර අය පිළිගන්නේ නැහැ. හතරවෙනි මතය. පෘථිවිය මත ජීවය හටගෙන මේ විවිධත්වය ඇති වුණේ කොහොමද කියන හතරවෙනි මතය තමයි මෙන්න මේක. ඒකට කියන්නේ ජෛව පරිණාමය පිළිබඳ මතය. ජෛව පරිණාමය පිළිබඳ මතය. මොකද්ද පරිණාමය කියන්නේ? අතීතයේ පෘථිවියේ තිබිලා පෘථිවියේ මුල් කාලේ මේ කතා කරන්නේ මීට අවුරුදු බිලියන 3.6කට කලින්. එහෙම නැත්නම් මීට අවුරුදු මිලියන 3600කට කලින්. මිලියන 3600කට කලින්. පෘථිවියේ තිබ්බ ආදි සාගර. ආදි සාගර. ඒ පෘථිවියේ මුලින්ම ඇති වෙච්ච සාගර. ඒ ආදි සාගරවල විවිධ රසායනික ද්‍රව්‍ය තිබ්බා. අතිවිශාල ප්‍රමාණයක් රසායනික ද්‍රව්‍ය දිය වෙලා තිබ්බා. ඒවට කියන්නේ ආදි සූපය. ඒ අධික ලෙස රසායනික ද්‍රව්‍ය දිය වෙලා තිබිච්ච පෘථිවිය මුලින්ම හටගත්තු සාගර. මේ දැන් තියෙන සාගර වගේ දැන් තියෙන සාගරවල තියෙනවානේ විවිධ රසායනික ද්‍රව්‍ය සෝඩියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් ක්ලෝරයිඩ් අපි කතා කරේ ස්වාමීන් වහන්සේ. ලුණු නිස්සාරණයේදී පොටෑසියම් ක්ලෝරයිඩ් ඒ වගේ රසායනික ද්‍රව්‍ය දිය වෙලා තියෙනවා අතිවිශාල ප්‍රමාණයක්. නමුත් ඊට වඩා ගොඩාක් මේ දැන් තියෙන ඒවට වඩා ගොඩාක් රසායනික ද්‍රව්‍ය දිය වෙලා තිබුණා පෘථිවියේ අතීත සාගරවල. සුප් එකක් තරමට ඒකයි මේ අදහස තියෙන්නේ සුප් එකක් තරමට අධික පෝෂණ ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් දිය වෙලා තිබිච්ච සාගර නිසා ඒවට අපි කියන්නේ ආදි සූපය. ආදි සූපය. ඒ පෘථිවියේ මුලින්ම හටගත්තු සාගර වලට කියන්නේ ආදි සාගර හේවත් ආදි සූපය. මේ ආදි සූපයේ තිබිච්ච රසායනික ද්‍රව්‍ය එකිනෙක ප්‍රතික්‍රියා කරලා ජීවයේ තනන්න දායක වෙච්ච මහාණු කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ නියුක්ලික් අම්ල වගේ මහාණු හටගත්තා. පස්සේ මහාණු එකතු වෙලා ප්‍රාථමික ජීවී සෛල හටගත්තා ආදි සාගරවල. ඒ ප්‍රාථමිකව හටගත්තු ජීවී සෛල ක්‍රමක්‍රමයෙන් දියුණු තත්ත්වයටපත් වෙලා ඒකසෛලික ජීවීන් හටගෙන ඒ ඒකසෛලික ජීවීන් ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙමින් ඇවිල්ලා අද ඉන්න ආකාරයේ වෙනස්කම් සහිත දියුණු බහුසෛලික ජීවීන් ඇති වුණා කියන මතය. ඔකට තමයි කියන්නේ පරිණාමය පිළිබඳ මතය. අතීතයේ සිටි සරල ජීවී ආකාරවලින් ඔවුන් ක්‍රමානුකූලව වෙනස් වෙමින් මේක දවසෙන් දෙකෙන් මේ අවුරුදු මිලියන ගාණක් බිලියන ගාණක් තිස්සේ ක්‍රමානුකූලව වෙනස් වෙමින් ඇවිල්ලා අද ඉන්න ආකාරයේ විවිධත්වයක් සහිත සංකීර්ණ බහුසෛලික ජීවීන් නිර්මාණය වුණා කියන මතය. මේක කියනවා ජෛව පරිණාමය පිළිබඳ මතය. මේක උනේ ආදි සාගරවල අධික පෝෂණ ද්‍රව්‍ය සාන්ද්‍රණයක් තිබුණා.
එනිසා මේ රසායනික ද්‍රව්‍ය එකිනෙක ප්‍රතික්‍රියා කරලා ජීවයේ තනන්න වැදගත් වන ජෛවාණු කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ නියුක්ලික් අම්ල වගේ ජෛවාණු නිර්මාණය වුණා. ඒ ජෛවාණු එකට සම්බන්ධ වෙලා ප්‍රාථමික සෛලාකාර හටගත්තා. ඒ ප්‍රාථමික සෛලාකාර වලින් ඒකසෛලික ජීවීන් හටගෙන ඒ ඒකසෛලික ජීවීන් ක්‍රමෙන් වෙනස් වෙමින් ඒක තමයි පරිණාමය කියන්නේ. වෙනස් වෙමින් ඇවිල්ලා අද සිටින ආකාරයේ විවිධත්වයකින් යුතු දියුණු බහුසෛලික ජීවීන් නිර්මාණය වුණා කියන මතය. ඔය කියන්නේ ජෛව පරිණාමය පිළිබඳ මතය. අන්න ඒ මතය තහවුරු කරන්න ගොඩාක් අපිට සාක්ෂි තියෙනවා. ඒක එහෙම වෙච්ච බව තහවුරු කරන්න ෆොසිල සාක්ෂි, සංසන්දනාත්මක විව විද්‍යාව, භූගෝලීය සාක්ෂි, ඒ කියන්නේ විවිධ ප්‍රදේශවල පසේ ස්තර පරීක්ෂා කරුවම ලැබෙන සාක්ෂි, මෙන්න මේ වගේ අතිවිශාල සාක්ෂි, සෛල විද්‍යාත්මක සාක්ෂි, ජාන විද්‍යාත්මක සාක්ෂි, අතිවිශාල සාක්ෂි ප්‍රමාණයක් අපිට ඔන්න ඔය ක්‍රියාවලිය වෙච්ච බව පෙන්වන්න තියෙනවා. ඒ නිසා සාක්ෂි තියෙන නිසා අපිට විද්‍යාව ඇතුලේ පිළිගන්න පුළුවන් මතය තමයි මේ අද පවතින විවිධත්වයේ සහිතව මේ ජීවීන් බිහි වුණේ අතීතයේ සිටි සරල ජීවී ආකාර ක්‍රමයෙන් වෙනස් වෙමින් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් වෙමින් ඇවිල්ලා අදින්න ආකාරයේ සංකීර්ණ බහුසෛලික ජීවීන් නිර්මාණය වෙච්ච බව අවසන මතය. ජෛව පරිණාමය පිළිබඳ මතය. එතකොට දැන් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කොහොමද මේව වෙනස් වුනේ? ඒ කියන්නේ පරිණාමය සිද්ධ වුනේ කොහොමද? අපි ඒක පස්සේ කතා කරමු. පරිණාමය සිද්ධ වෙන්නේ ක්‍රියාවලියේදී මොකද්ද? ඒක එදිදී කොහොමද අතීතයේ සිටි සරල ජීවී ආකාර ක්‍රමයෙන් වෙනස් වෙමින් ඇවිල්ලා අදින්න ආකාරයේ සංකීර්ණ බහුසෛලිකයෝ එන්නේ. ඒකට කියනවා පරිණාම ක්‍රියාවලිය සිදුවන ආකාරය. ඒක අපි වෙනම පැහැදිලි කරනවා. නමුත් එහෙම වෙච්ච බවට සාක්ෂි තියෙනවා. ඒ කියන්නේ ජෛව පරිණාමය සිද්ධ වෙච්ච බවට සාක්ෂි තියෙනවා. ඒ නිසා විද්‍යාව විශ්වාස කරන්නේ අද ඉන්න ආකාරයේ මේ සංකීර්ණ බහුසෛලික ජීවී නිර්මාණය වුණේ අතීතයේ සිටි සරල ජීවී ආකාර ක්‍රමයෙන් වෙනස් වෙමින් පැමිණ අදින්න ආකාරයේ සංකීර්ණ බහුසෛලික ජීවී නිර්මාණය හෙවත් ජීවීන් පරිණාමයට ලක් වුණා කියන මතය තමයි වර්තමානයේ සාධක සහිතව ඔප්පු කරන්න පුළුවන් විද්‍යාව පිළිගන්න සාක්ෂිය. ඉතින් අපි බලමු ඒ ක්‍රියාවලිය, ඒ කියන්නේ පරිණාම ක්‍රියාවලිය සිද්ධ වුණේ කොහොමද? අතීතයේ සිටි සරල ජීවී ආකාරවලින් අද සිටින ආකාරයේ සංකීර්ණ ජීවී ආකාර බිහිවීමවත් පරිණාම ක්‍රියාවලියේ සිදුවෙන ආකාරය කුමක්ද? ඒක පිළිබඳ පැහැදිලි කරන්න විවිධ විද්‍යාඥයෝ විවිධ වාද ඉදිරිපත් කරනවා. ඒවට කියනවා පරිණාමවාද. ඒ පරිණාමවාද අතර ජනප්‍රිය වුණේ චාල්ස් ඩාවින් ඉදිරිපත් කරපු ස්වභාවික වර්ණවාදය. අපි බලමු මේ මොකද්ද? ඒකෙදි පරිණාමය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. ඊට කලින් පොඩ්ඩක් අපි කියවල බැලුවොත් ස්වභාවික වර්ණවාදයේ පදනම් වූ සාධක හා ක්‍රියාවලි ජෛව පරිණාමය පෘථිවිය මත ජීවීන් ඇතිවේ කෙසේද? වර්තමානයේ පවතින අතිවිශාල විවිධත්වයක් සහිත ජීවීන් සමූහය ඇති වූයේ කෙසේද? මෙවැනි ගැටලු සඳහා ඔබද විසඳුම් සොයන්නට ඇත. අතීතයේ සිට මෙම ගැටලුවට පිළිතුරු වශයෙන් විවිධ මතවාද ඉදිරිපත් වී ඇත. මෙලෙස ඉදිරිපත් වූ එක් වාදයක් වූයේ මැවීමේ වාදයයි. මෙලෙස ඉදිරිපත් වූ එක් වාදයක් වූයේ මැවීමේ වාදයයි. මෙම වාදයට අනුව විශ්වය ඇතුළු සියලුම වස්තු හා ජීවීන් දැන් පවතින ආකාරයෙන්ම ඒ කියන්නේ මේ විවිධත්වයේ සහිතව සර්ව බලධාරියෙකු විසින් මවනු ලැබීය. පිළිගත හැකි සාක්ෂි නොමැති නිසා මෙම මතයේ විද්‍යාඥයන්ගේ අවධානයට ලක් නොවිය. කවුරු හරි කෙනෙක් මැව්වයි කියලා කියනවා. ඇත්තටම ඒ වුණාට දැන් අපි ගත්තොත් එහෙම ලෝකේ සමහර රටවල ජනතාව තාමත් මේක විශ්වාස කරනවා. ලෝකේ සමහරක් දියුණුවයි සම්මත රටවල් වල සමීක්ෂණ කරලා තියෙනවා 160ක් ජනතාව මේක පිළිගන්නවලු. ඇයි දන්නේ? ඒ සමහර ආගමික මතවාද නිසා වෙන්න පුළුවන්. හැබැයි 40ක් වගේ පිළිගන්නේ නැහැලු. ඒ කියන්නේ සාක්ෂි නැතත් මේක පිළිගන්න කැමති අය ලෝකේ ඉන්නවා. නමුත් තර්කානුකූලව ගත්තොත් ඊට වඩා අර කොස්මොසොයික් වාදය කියන්නේ මේ නැත්නම් අර ජීවේ පෘථුවියට ජීවේ පිටසක් වලින් පැමිණි බව සැලකෙන වාදී ඊට වඩා විද්‍යාත්මක පිළිගන්න එකේ මතයක් මේ තර්කයක් තියෙනවා. ඒකේට යම් හේතුත් කියන්න පුළුවන්. නමුත් ඒකටත් අපිට සාක්ෂි නැති නිසා විද්‍යාව 100% එක පිළිගන්නේ නැහැ. නමුත් සමහර විද්‍යාඥයෝ අතර මේ මතයක් තියෙනවා. මේකට නම් කොහෙත්ම සාක්ෂියක් නැහැ. මේක නිකන් අපි විසින් අදහන සිද්ධියක් පමණයි. අපි නිකන් මතවාදීව පිළිගන්න එකක් විතරයි. පිළිගත හැකි සාක්ෂි නොමැති නිසා මෙම මතයේ විද්‍යාඥයන්ගේ අවධානයට ලක් නොවිය.
අජීවී ද්‍රව්‍ය වලින් ඉබේම ජීවීන් බිහි වූ බව ස්වයංසිත ජනවාදයේ මගින් ඉදිරිපත් වූ අදහසයි. විද්‍යාඥයින් විසින් පරීක්ෂණාත්මක දත්ත ප්‍රයෝගී කොටගෙන මෙම මතයද ප්‍රතික්ෂේප කරන ලදී. ලුයි පාස්චර්ගේ පරීක්ෂණයෙන් ඔහු පරීක්ෂණාත්මක ඔප්පු කරලා පෙන්වුවා ඒ කතාව වැරදි කියලා. ජීවය අභ්‍යවකාශයේ සිට පැවණි බවට මතයක් ඉදිරිපත් විය. වර්තමානයේ ඇතැම් විද්‍යාඥයෝද මෙම මතය පිළිගනිති. වෙන පිටසක් වලින් ආවයි කියලා පැවසෙන මතය එකට සමහර අයට සාධක තියෙනවා. කියන්නේ තර්ක තියෙනවා ඒක එහෙමයි කියලා පිළිගන්න. සමහර විද්‍යාඥයෝ පිළිගන්නවා. නමුත් විද්‍යාව නීත්‍යානුකූල එක පිළිගන්නේ නැහැ. මොකද ඒකට සාක්ෂි කිසිවක් නැති නිසා. ඊළඟට මැවීමේ වාදය හා ස්වයංසිද්ධ ජනවාදය ගැන තොරතුරු සොයා පොත්පිටක් සකස් කරන්න ඒක ඔබට තියෙන පැවරුමක්. ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය තමයි අද වර්තමානයේ පිළිගන්න වාදය. පෘථිවිය මත රසායනික ද්‍රව්‍ය අතර සිදු වූ ප්‍රතික්‍රියාවන්ගෙන් මුලින්ම සරල ජීවීන් හටගත් බවත් ටිකෙන් ටික එම ජීවීන්ගේ සංකීර්ණත්වය වැඩි වී අද සිටින ජීවීන් දක්වා පරිණාමී වූ බවත් මෙම වාදයෙන් කියවේ. මෙම මතය සඳහා විද්‍යාත්මක සාක්ෂි රාශියක් ඇති බැවින් ඒ බොහෝ විද්‍යාඥයන් විසින් පිළිගෙන ඇත. ජෛව පරිණාමය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා ප්‍රබලතම වාදය ඉදිරිපත් කරන ලද්දේ 1859 දී බ්‍රිතාන්‍ය ජාතික චාල්ස් ඩාවින් නම් විද්‍යාඥයා විසිනි. චාල්ස් ඩාවින් තමයි ජෛව පරිණාමය පිළිබඳ මතය ඉදිරිපත් කළේ. දැන් ඩාවින්ට කලින් පරිණාමවාද කිහිපයක් ඉදිරිපත් වුණා. ඒ අතර ජීන් බැප්ටිස්ට් ඩි ලැමාර්ක්. කවුද? ජීන් බැප්ටිස්ට් ඩි ලැමාර්ක්. ජීන් බැප්ටිස්ට් ඩි ලැමාර්ක් ඉදිරිපත් කෙරුවා මේ පරිණාමය පිළිබඳ වාදයක්. ඒකට කියනවා වහර අවහර වාදය. වහර අවහර වාදය කියලා සිංහලෙන් මේකට කියන්නේ. ඉංග්‍රීසියෙන් කියන්නේ the theory of use and disuse. the theory of use and disuse. වහර අවහර වාදය මේක ඉදිරිපත් කරේ ලැමාර්ක්. ඒකෙදි ලැමාර්ක් මෙන්න මෙහෙම කියනවා. ඒකත් හරි ලස්සනයි. මම ඒක මුලින් කියලා දෙන්න හදන්නේ. ඇත්තටම ලැමාර්ක්ගේ පරිණාමවාදය වැරදි. වැරදි. ඒක වැරදි බව ඔබට හොඳටම තේරෙනවා ඩාවින්ගේ පරිණාමවාදය ඉගෙන ගත්තාම. ඒක නිසායි මම වේලසින් මේක කියන්නේ. ඒකට මේ මොකද ඒක ඉගෙන ගත්තම ඩාවින්ගේ එක කොයිතරම් හරිද කියලා ඔබට වඩා තහවුරු වෙනවා. දැන් වහර අවහරවාදයේදී ලැමාර්ක් කියන්නේ යම් ජීවි විශේෂයක් යම් අවයවයක් තමන්ගේ ජීවිත කාලය තුළදී වැඩිපුර ප්‍රයෝජනයට ගන්නවා නම් යම් ජීවි විශේෂයක් තමන් සතුව තියෙන යම් අවයවයක් තමන්ගේ ජීවිත කාලය තුළදී වැඩිපුර ප්‍රයෝජනයට ගන්නවා නම් ඒ අවයවයේ ක්‍රමයෙන් විශාල වෙලා දිගු වෙලා වර්ධනය වෙනවයි කියලා. හරිද? ඊළඟ පරම්පරාවත් ඒක වැඩිපුර පාවිච්චි කරනවා තව චුට්ටක් ලොකු වෙනවලු. ඒ අවයවය. ඊළඟ පරම්පරාවත් වැඩිපුර පාවිච්චි කරනවා තවත් පොඩ්ඩක් ලොකු වෙනවලු. ඊළඟ පරම්පරාවත් වර්ධනය තව පොඩ්ඩක් ලොකු වෙනවලු. ඒ කියන්නේ යම් ජීවි විශේෂයක් පරම්පරා ගණනාවක් තිස්සේ යම් අවයවයක් අධික ලෙස ප්‍රයෝජනයට ගන්නවා නම් ඒ අවයව ක්‍රමයෙන් පරම්පරාවෙන් පරම්පරාවට චුට්ට ලොකු වෙලා අවසානයේ විශාල වෙනවා. අන්න පරිණාමයට ලක් වීම. ක්‍රමානුකූල වෙනස් වීම. හරිද? වහර. ඊළඟට අවහර කියන්නේ යම් ජීවි විශේෂයක් පරම්පරා ගණනාවක් තිස්සේ යම් අවයවයක් භාවිතා නොකරන්නේද නැත්නම් අඩුවෙන් පාවිච්චි කරනවාද ඒ අවයවයේ ඊළඟ පරම්පරාවට යනකොට චුට්ට කොට වෙනවලු. නෂ්ට වෙලා අවසානයේ නැත්තරම නැති වෙලා යනවලු. ඒකත් වෙනස් වීමක් නේද? අන්න අතීතයේ හිටපු ජීවීන්ගෙන් වෙනස් වීමෙන් වෙනවා ජීවි. කොහොමද මේ අවයවේ පාවිච්චි කරන්නේ නේ? ඒ නිසා ඊළඟ පරම්පරාවේ චුට්ටක් කොට වෙනවා. ඊළඟ පරම්පරාවේ තවත් චුට්ටක් කොට වෙනවා. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නැති නිසා ඊළඟ පරම්පරාවේ කට්ටියත් ඒක පාවිච්චි කරන ප්‍රමාණය අඩුයි. තවත් චුට්ටක් කොටනවා. ඔහොම ගිහලා අවයව නැත්තරම නැති වෙලා යනවා. වෙනසක් වෙනස් වෙලා. දැන් මේකට උදාහරණයක් ඇටියට ලැමාර්ක් කියන්නේ ඒ කියන්නේ යූස් එකයි ඩිස්යූස් එකයි. යූස් කරොත් වර්ධනය වෙනවා. ඩිස්යූස් කරොත් පාවිච්චි කරේ නැත්නම් නෂ්ට වෙලා යනවා. මේ උදාහරණයකට ඔහු කියන්නේ ජිරාෆ්ගේ බෙල්ල දික් වීම. සහ සර්පයන්ගේ ගාත්‍රා නැතිවීම. හරිද? ඔහු කියනවා අතීතයට මීට අවුරුදු මිලියන ගානකට කලින් හිටපු ජිරාෆ්ලා නිකන් ඔය අශ්වයාගේ බෙල්ල වගේ සාමාන්‍ය දිග බෙල්ලක් තිබිච්ච සත්තුලු. මීට අවුරුදු මිලියන ගානකට කලින් හිටපු ජිරාෆ්ලා ඔය අශ්වයාගේ බෙල්ල වගේ සාමාන්‍ය දිග බෙල්ලක් තිබිච්ච සත්තු. හැබැයි ඒ කාලේ ආව අධික නියන් තත්ත්වයක්. කියන්නේ දීර්ඝ කාලීනව පවතින අවුරුදු 100,000 ගාණක් පවතින නියන් තත්ත්වයක් ආවා. එහෙම ආපු බවත්
ජියෝලොජි කියන්නේ භූගෝල විද්‍යාව පරීක්ෂා කරනකොට එහෙම නියන් තත්ත්ව කාලා තිබිච්ච බවත් තහවුරු වෙනවා පෘථිවිය ඈත අතීතයේ. දැන් මේ අධික නියන් කාලයේදී පහළ මට්ටමේ තිබිච්ච පොඩි ශාක ඔක්කොම මැරලා ගියා වතුර හිඟ නිසා දරා ගන්න බැලුවා. ඒ නියඟයට ඔරොත්තු දීලා දරාගෙන හිටියේ ටිකක් හොඳට උසට වැඩිලා තිබ්බ හයිය කඳන් තිබිච්ච ශාක. මූල පද්ධතියේ ශක්තිමත් හයිය කඳන් තිබිච්ච ශාක. එතකොට දැන් මේ ජිරාෆ්ලාට අර සාමාන්‍යයෙන් අශ්වයාගේ වගේ සාමාන්‍ය බෙල්ලක් තියෙන ජිරාෆ්ලා පහළ මට්ටමේ ශාක හිඟ වුණා. ඇයි ඒව මැරෙනවනේ නියඟෙට. ඔරොත්තු දෙන්න බැරුව. එතකොට මේගොල්ලෝ බෙල්ල උස්ස උස්ස අර ඉතුරු වෙලා තිබිච්ච උස ගස්වල දලු කන්න පටන් ගත්තා. එම බෙල්ල උස්ස ගස්වල දලු කනකොට තමන්ගේ බෙල්ල වැඩිපුර පාවිච්චි කරනවා. මේ බෙල්ල උස්සනවානේ කන්න. අන්න ඒ පරම්පරාවේදී මේ බෙල්ල වැඩිපුර පාවිච්චි වෙච්ච නිසා ඊළඟ පරම්පරාවට යනකොට චූට්ටක් ගොඩක් නෙමෙයි චූට්ට අසන මිලිමීටර ගාණක්. මිලිමීටර දශම ගාණක් වෙන්න පුළුවන්. ඊළඟ පරම්පරාවේ ජිරාෆ්ගේ බෙල්ල චුට්ටක් දික් වුණා. හැබැයි මේ පරම්පරාවෙත් ඔය නියඟේ දිගටම තිබුණා. ඒතර ඒගොල්ලොත් ආයේ බෙල්ල උස්ස අර ඉහළ මට්ටමේ දලු කන්න පටන් ගත්තා. ඊළඟ පරම්පරාවේ තවත් චුට්ටක් බෙල්ල දික් වුණා. මේ විදිහට වසර දහස් ගාණක් නියඟේ තිබිච්ච නිසා හැම පරම්පරාවකම හටගත්තු ජිරාෆ්ලා බෙල්ල වැඩිපුර ප්‍රයෝජනට ගන්නමින් ආහාර ගන්න පාවිච්චි කරපු නිසා එන්න පරම්පරාවෙන් පරම්පරාවට බෙල්ල දික් වෙලා අවසානයේ පරම්පරා 100,000 ගාණක් යනකොට සෑහෙන්න දිග බෙල්ලක් ජිරාෆ්ලාට ලැබුණා. ඒ විදිහට තමයි අද ඉන්න බෙල්ල දිග ජිරාෆ්ලා හටගත්තේ කියන එක ළමා කියනවා. යම් අවයවයක් වැඩිපුර පාවිච්චි කරයිද ඒ දිගු වී විශාල වී වර්ධනය. ඊළඟට ඔහු කියනවා අතීතයේ හිටපු සර්පයන්ට ගාත්‍රා තිබ්බලු. ඒක එහෙම වෙන්න පුළුවන් මොකද අදටත් සර්පයෙක්ගේ අපිට පිටින් ගාත්‍රා නොපෙනුනාට සර්පයෙක්ගේ අස්ථි පද්ධතිය පරීක්ෂා කරලා බැලුවොත් අවශේෂ ගාත්‍රා 4ක පොඩි අස්ථි කෑලි 4ක් තියෙනවා. ඒ කියන්නේ නෂ්ට වෙලා ගියපු කකුල් වල අස්ථි පද්ධතියේ පොඩි කෑලි 4ක් තියෙනවා. අත් දෙකටයි කකුල් දෙකටයි වගේ පිටින පොඩි ඒක පිටින් බේන්නේ සර්පයා මලාට පස්සේ අස්ථි පද්ධතිය පරීක්ෂා කරලා බැලුවොත් අපිට බලන්න දකින්න පුළුවන් අතට මේ නෂ්ට වෙච්ච අස්ථි කොටස් 4. කියන්නේ අතීතේ තිබුණා කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒවා අතීතේ හොඳට තිබුණා නම් ඒ විදිහට තියෙන්නේ නැති. දැන් එතකොට අතීතයේ හිටපු සර්පයන්ට ගාත්‍රා තිබ්බා කියලා තමයි ළමක් කියන්නේ. ළමක් කියනවා අතීතයේ හිටපු සර්පයන්ට ගාත්‍රා තිබුණා. හැබැයි ඔවුන් වැඩිපුර ජීවත් වුණේ අර කැලෑවල වල කෝටු කෑලි, උණ පඳුරු වගේ කෝටු සහිත ඔය අබ්බලි කෑලි වැඩි තැන්වල. එතකොට ඒ වගේ තැන්වල සර්පයෝ යනකොට අර ඒගොල්ලන්ගේ පොඩි ගාත්‍රා වලින් ඇවිදින්න ගියාම මේවා අර කෝටු කෑලි ඇස්සේ හිර වෙනවා. කකුල් හිර වෙනවා. ඒ හිර වුණාම ඇවිදින්න අමාරුයි. ඒ නිසා කකුල් තියෙද්දිත් මේගොල්ලෝ කරේ අර කෝටු කෑලි මතින් බඩ ගාගෙන යන්න පටන් ගත්තා. ඒක කකුල් තියෙනවා හැබැයි යන්නේ ඒ කකුල් වලින් මෙහෙම තී යනකොට කෝටු අස්සේ හිර වෙන්න නිසා කකුල් බඩ ගාගෙන යන්න පටන් ගත්තා. එimhe බඩ ගාගෙන යනකොට අර පාද ප්‍රයෝජනට ගන්නේ අඩුවේ. පාද අඩුවෙන් ප්‍රයෝජනයට ගන්නකොට ඒ පරම්පරාවෙන් ඊළඟ පරම්පරාවට යනකොට පාද ප්‍රයෝජනට ගත්තේ අඩුවෙන් disuse අවහරයි පොඩ්ඩක් කකුල් කොට වුණා. ඊළඟ පරම්පරාවේ සර්පයොත් ඒ විදිහටම කකුල් තියදී බඩ ගාගෙන යන්න පටන් ගත්තා. ඒ පරම්පරාවෙත් පාදේ තරම්ම ප්‍රයෝජනට ගන්නේ නැහැ. තව චුට්ටක් කොට වුණා. ওই විදිහට පරම්පරා කිහිපයක් වල දහස් ගාණක් යනකොට 100,000 ගාණක් යනකොට එන්න කකුල් කොට වෙලා අද අපි දකින සර්පයන්ගේ කකුල් ඇත්තම නැති වෙලා ගාත්‍රා නැත්තටම නැති වෙලා කියලා කිව්වා. බැලූ බැලමට අපි දෙනවා කතාව හරි වගේ. ඒ කියන්නේ වැඩිපුර ප්‍රයෝජන ගත්තොත් ඒක දිගු වී විශාල වී වර්ධනය වෙනවා. අඩුවෙන් ප්‍රයෝජන ගත්තොත් ඒක ක්‍රමයෙන් අඩු වෙලා නෂ්ට වෙලා වඳ වෙලා යනවා. නමුත් මේ කතාව වැරදි. වහර අවහරවාදය ළමා ඉදිරිපත් කරාට ඒක සාර්ථක එකක් නෙවෙයි. මොකද අපිම ප්‍රවේණ විද්‍යාව ඉගෙන ගත්තා ජීවිත කාලය තුල හට ගන්නා ලක්ෂණ ජානවල සටහන් වෙන්නේ නැහැ කියලා. පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ ආවේනික ලක්ෂණ. ආවේනික ලක්ෂණ යනු සෛලවල නෂ්ටියේ වර්ණදේවල තියෙන ජාන මත සටහන් වෙච්ච ලක්ෂණ. ඒ ජානවල සටහන් වෙලා තියෙන ඊට කලින් පරම්පරාවෙන් උන්ට ලැබිච්චා. එතකොට ජිරාෆ්ට නියඟේ ඇවිල්ලා පහළ මට්ටමේ ශාක හිඟ වෙලා
උඩ මට්ටමේ ශාක බෙල්ල උස්සලා කන එකේ ඒ ජීවිත කාලය තුල සිදු කරගන්න ක්‍රියාවලිය. ඒක ජානවල සටහන් වෙන්න විදියක් නැහැ. එහෙනම් ඒක ඊළඟ પરම්පරාවට යන්න බෑ. අද තියෙන අපේ ප්‍රවේණ විද්‍යාවේ දැනුමට අනුව. නමුත් මේවා ඒගොල්ලෝ කියන්නේ ඇත්තටම අපේ කවුද ප්‍රවේණ විද්‍යාවේ පියා ග්‍රෙගරි මෙන්ඩල් පරීක්ෂණ කරන්නත් කලින් තමයි මේ වාදය ඉදිරිපත් වෙන්නේ. මේකත් චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදයක්. එතකොට ඒ කාලේ මේ ওই ජාන සංකල්ප දැනන් හිටියේ නෑ. නමුත් අදටත් අපිට කියන්න පුළුවන් දේ තමයි මොකද්ද? ඒ කතාව වැරදි. ඒ කියන්නේ ජිරාෆ් බෙල්ල දික් කරලා කෑම කන එක එයාගේ ජීවිත කාලය තුල ඇති කරගන්න ලක්ෂණයක්. ඒක ඊළඟ પરම්පරාවට යන්න විදියක් නැහැ. මොකද ජානවල සටහන් වෙන්නේ නැති නිසා. ජානවල සටහන් වෙන්නේ නැති නිසා. ඒ වගේම තමයි සර්පයාගේ කකුල් තියේදිත් බඩ ගන්න එක සර්පයා තමන්ගේ ජීවිත කාලය තුල අතින කරන ගන්න ලක්ෂණයක්. එහෙනම් ඒ ලක්ෂණේ සර්පයාගේ සෛලවල නෂ්ටී වර්ණ දේවල ජානවල සටහන් වෙන්නේ නැහැ. ජානවල සටහන් වෙන්නේ නැත්නම් ඊළඟ પરම්පරාවට යන්න විදියක් නැහැ. ඒ නිසා ලැමාග්ගේ වහර අවහරවාදී වැරදි. වැරදි නම් ඊළඟ ප්‍රශ්නේ කොහොමද ජිරාෆ්ගේ බෙල්ල දික් වුනේ? දැන් මෙයා වරද්දලා හරි එකක් කිව්වනේ. හැබැයි අපි කියන එක වැරදි. වැරදි නම් කොහොමද ගාත්‍රා තිබිච්ච අතීත සර්පයන්ගෙන් දැන් ගාත්‍රා නැති සර්පයෝ බිහි වුනේ? ලැමාක් වැරදි නම් හරි එක මොකක්ද? අන්න හරි එක තමයි චාල්ස් ඩාවින් ඉදිරිපත් කරපු ස්වභාවික වර්ණවාදී. ඒ මොකක්ද කියලායි අපි දැන් බලන්න හදන්නේ. ජෛව පරිණාමයේ පැහැදිලි කිරීම සඳහා ප්‍රබලතම වාදී ඉදිරිපත් කරන ලද්දේ 1859 දී බ්‍රිතාන්‍ය ජාතික චාල්ස් ඩාවින් නම් විද්‍යාඥයා විසිනි. හරි පැහැදිලිද? හොඳයි. එමුනම් ඔන්න අපි කතා කරන්න හදන්නේ ඩාවින්ගේ පරිණාමවාදය. ඩාවින්ගේ පරිණාමවාදය කතා කරනකොට චාල්ස් ඩාවින් අපි කවුරුත් ඩාවින් ගැන අහලා තිබුණාට නම ඇත්තටම ඩාවින් ගැනත් පොඩ්ඩක් කියන්න ඕනේ මේ වෙලාවේ. චාල්ස් ඩාවින් කියන්නේ ස්වභාව විද්‍යාඥයෙක්. ඔහුගේ තාත්තට ඕන වෙලා තිබුණේ දෙමාපියන්ට ඕන වෙලා තිබුණේ ඩාවින්ව වෛද්‍යවරයෙක් කරන්නට. වෛද්‍යවරයෙක් කරන්න තමයි උන ඩාවින්ට ටිකක් මුදල් එහෙම තිබිච්ච පවුලක කෙනෙක් ඩාවින්. ඉතින් ඩාවින්ගේ තාත්තට ඕන කරලා තිබේ ඩාවින්ව වෛද්‍යවරයෙක් කරන්නට. ඒ නිසා ඒ කාලේ එංගලන්තේ ඒ වෛද්‍ය පීඨයකට ඩාවින්ව ඇතුළු කරා. ඒ කාලේ ඩාවින් දැක්ක මේ අර රෝගීන්ට ශල්‍ය කර්ම කරනකොට ඒ කාලේ අද වගේ මේ අර සිහි නැති වෙන ඇනස්තේසියා හොයාගෙන තිබුණේ නැහැ. දැන් ඇනස්තේසියා දෙනවනේ ඔපරේෂන් කරනකොට ඒ කියන්නේ ශල්‍ය කර්ම කරනකොට රෝගියාව සිහි නැති කරනවා. එහෙම නැත්නම් හිරිවැටීමක්වත් කරනවානේ අදාළ ප්‍රදේශයේ. දැන් ඒ කාලේ එහෙම ද්‍රව්‍ය හොයාගෙන තිබුණේ නැහැ. සිහි නැති කිරීමේ ද්‍රව්‍ය ඇනස්තේසියා හෝ එහෙම නැත්නම් අර හිරිවැටෙන ද්‍රව්‍ය හොයාගෙන තිබුණේ නැහැ. ඒක නිසා මේ රෝගියාට ඒ සාමාන්‍ය පියවි තත්වයෙන් ඉඳෙද්දිම තමයි මේ ශල්‍ය කර්ම කරේ. ඉතින් සමහරක් ශල්‍ය කර්ම කරනකොට රෝගීන් අධික ලෙස මේ කෑමොර දෙනවා. ඇත්තටම ඒවා දැකලා ඩාවින්ට වෛද්‍ය විද්‍යාව ඇත්තම එපා වුණා. ඒ නිසා ඔහු වෛද්‍යවරයෙක් වීමට තිබිච්ච කැමැත්ත නැති කරගත්තා. පසුව ඔහු දේව ධර්මය හදාරන්නට දෙමව්පියන් ඔහු යොමු කෙරුවා දේව ධර්මය හදාරන්නට. යම් පල්ලියකට යොමු කෙරුවා දේව ධර්මය හදාරන්නට. ඉතින් මේ දේව ධර්මය හදාරන අතරතුර ඩාවින් හරීම කැමැත්තක් දැක්වුවා කෘමීන් පිළිබඳ හදාරන්න. කෘමීන් ඉන්සෙක්ටා කෘමීන් පිළිබඳ හදාරන්න. කෘමීන් ගැන හදාරමින් ඩාවින් විද්‍යාව පොඩ ඉගෙනගෙන අවසානයේ ඩාවින් දේව ධර්මයක් ඉගෙන ගත්තා. ඒ අතරතුර කෘමීන් ගැන හදාarලා තව විද්‍යාවේ අනිකුත් කොටස් හදාarලා ස්වභාව විද්‍යාව නැචරල් සයන්ටිස්ට් කෙනෙක් හැටියට ඒ කියන්නේ ස්වභාව ධර්මයේ පිළිබඳ හදාරන විද්‍යාඥයෙක් හැටියට නැචරල් සයන්ටිස්ට් කෙනෙක් හැටියට උපාධියක් ලබා ගත්තා. එම උපාධියක් ලබා ගත්තට පස්සේ දැන් නැචරල් සයන්ටිස්ට්ලාගේ කාර්යය තමයි ස්වභාව විද්‍යාඥයන්ගේ කාර්යය තමයි අවට පරිසරය නිරීක්ෂණය කරමින් යම් තොරතුරු ලබාගෙන ඒවයින් නිගමන වලට එළඹීම. ඉතින් මේ සඳහා අවට පරිසරය නිරීක්ෂණය කරන්න සුඟක් ස්වභාව විද්‍යාඥයෝ ලෝක වටේ සංචාරය කරන්න තමයි කැමැත්ත. මොකද ඔවුන් ඉන්න පරිසරය තුල ඔවුන්ට දකින්න ලැබෙන දේවල් බොහොම පොඩ්ඩයිනේ. ඔවුන් කැමති රටින් රටට ගිහිලා මේක පරීක්ෂා කරන්න. ඉතින් ඩාවින්ට අපූර්ව අවස්ථාවක් ලැබුණා මේ වෙලාවේ HMS Beagle කියන නැව. HMS Beagle කියන්නේ සංචාරක නැවක්. සංචාරකයන්ව ලෝකෙ වටේ අරගෙන යන නැවක්. ඒ HMS Beagle නෞකාවේ ස්වභාව විද්‍යාඥයා හැටියට වැඩ කරන්න චාල්ස් ඩාවින්ට අවස්ථාවක් ලැබුණා.
ඩාවින් බොහොම කැමැත්තෙන් මේක බාරගත්තා. මොකද ඌටත් අවශ්‍ය කරේ තමන් මේ පරිසරය ගැන හදාරන විද්‍යාඥයෙක් නිසා මේ ලෝකෙ වටේ යන්න අවස්ථාවක් ලබා ගන්න. ඉතින් මේ නැව සංචාරක නැවක් නිසා මේක හරහා ලෝකෙ වටේ ගමන් කරන්න ඌට හැකියාව ලැබුණා. ඒ නිසා ඔහු HMS බීගල් නෞකාවේ ස්වභාව විද්‍යාඥයා ලෙස සේවයට ගියා. ඉතින් මේ නැව ලෝකෙ වටේ යනකොට ඒ නැව ගමන් කරපු ඩාවින්ටත් ලෝකෙ විවිධ ප්‍රදේශවලට ගිහලා ඒ ප්‍රදේශවල හිටපු සත්තු, ශාක, ඔවුන්ගේ අතර තියෙන විවිධත්වය, ලෝකෙ රටින් රටට එකම ශාක වර්ගයේ පොඩි පොඩි වෙනස්කම්, ලෝකේ රටින් රටට ප්‍රදේශයෙන් ප්‍රදේශ එකම සත්ත්ව වර්ගයේ පවා විවිධ වෙනස්කම් ඩාවින් දැක්කා. එහෙම දකින්නකොට ඩාවින්ට මේ ජීවීන්ගේ පරිණාමයේ සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳ අලුත් අදහසක් ඔළුවට ආවා. මෙන්න මෙහෙම වෙන්නේ නැති පරිණාමය වෙන්නේ නැත්තේ. අතීතයේ සිටි සරල ජීවී ආකාර වලින් දැන් ඉන්න ආකාරයේ මේ සංකීර්ණ විවිධත්වයක් තියෙන ජීවීන් බිහි වෙන්නේ නැත්තේ මෙන්න මෙහෙමයි කියලා පොඩි අදහසක්, concept එකක් ඔළුවට ආවා. අර නැවහරා ඌ රටින් රටට ගමන් කරනකොට ඒ රටවල වල සත්තු ශාක දකින්නකොට. සමහරවිට එකම ශාක වර්ගය රටින් රටට පොඩි පොඩි වෙනස්. ප්‍රදේශයෙන් ප්‍රදේශ වෙනස්. එකම සත්ව වර්ගය චුටි චුටි වෙනස්කම්. නමුත් ඔහු එකපාරට තමන්ගේ හිතට ආපු අදහස කියන්න ගියේ නෑ කාටවත්. ඔහු කල්පනා කරා මේකට මම තව සාක්ෂි හොයන්න ඕනේ. මේක මගේ කතාව ඇත්තද නැත්තද කියලා මම එයා දන්නෙත් නෑනේ. ඒ නිසා යාට හිතිච්ච අදහසනේ. ඒ හිතිච්ච අදහස තහවුරු කරගන්න තව සාක්ෂි හොයන්න ඕනේ කියලා එයා තව තවත් මේ ගැන හොයනකොට විශේෂයෙන්ම ඔය දකුණු ඇමරිකාව ආශ්‍රිතව තියෙන ගැලපගස් දූපත් වලට මේ නැව සංචාරයේ යෙදුණා. ගැලපගස් දූපස් කියන්නේ ඉතා කිහිට්ටුවෙන් පිහිටි දූපත් සමූහයක්. ගැලපගස් දූපත්. ඒ ගැලපගස් දූපත් වලට ගියපු වෙලාවේ ඩාවින්ට අර මේ ඔහුගේ හිතේ තිබුණු සංකල්පය හොඳටම තහවුරු කරන්න සාක්ෂි ලැබුණා. ඒ කියන්නේ ගැලපගස් දූපත් වල දූපතෙන් දූපතට එකම ජීවි විශේෂයේ පොඩි පොඩි වෙනස්කම් තිබුණා. උදාහරණ පින්ච් කුරුල්ලෝ. පින්ච් කියලා කුරුල්ල වර්ගයක් ඉන්නවා. දැන් ඩාවින් දැක්කා මේ පොඩි කුරුල්ල జాතියක් මේ දූපතේ ඉන්න පින්ච් කුරුල්ලන්ගේ හොටේ හැඩයට වඩා එහා පැත්තේ දූපතේ ඉන්න පින්ච් කුරුල්ලන්ගේ හොටේ හැඩය වෙනස්. චුට්ටක් වෙනස්. හේතුව තමයි මේ දූපතේ කුරුල්ලන්ට කන්න තියෙන කෑම වලට වඩා ඊට යාබද දූපතේ කුරුල්ලන්ට පින්ච් කුරුල්ලන්ට කන්න තියෙන කෑම වෙනස්. ඒ කෑම වල වෙනස නිසා හොට චුට්ටක් වෙනස් වෙලා. අනික් දූපතේ අර දෙකටම වඩා වෙනස් කෑම වර්ග තියෙනවා. පින්ච් කුරුල්ලන්ගේ හොටවල් මේ දූපත් දෙකේම හොටවල් වලට චුට්ටක් වෙනස්. අන්න පින්ච් කුරුල්ලන්ගේ හොටේ විවිධත්වය උ දැක්කා. ඒ විදිහට ඉබ්බන්ගේ කටුවල විවිධත්වය මෙන්න මේ වගේ දූපතෙන් දූපතට විශේෂම ඔහු මේක ගත්තේ සත්තු ගැන, ශාක ගැන නෙමෙයි වැඩිපුරම ගත්තේ සත්තු ගැන. සත්තුන්ගේ පොඩි පොඩි වෙනස්කම් දැක්කා. අන්න එතකොට ඩාවින්ට තමන්ගේ අර අදහස හොඳටම තහවුරු වුණා. මේ ඔහු හොයාගත්තු තොරතුරුත් එක්ක මේ අදහස හොඳටම තහවුරු වුණා. මේ විදිහට තමයි පරිණාමය වෙන්නේ නැත්තේ කියලා. ඊළඟට ඩාවින් මේ ගැන තව ඒත් එයා හදිස්සි වුණේ නැහැ ඇත්තටම මේකට. ඇත්තම කියනවා අවුරුදු 20ක් විතර තිස්සේ ඩාවින් තමන්ගේ මතය හරි කියලා ඔප්පු කරගන්න සාක්ෂි හෙව්වා. අවුරුදු 20ක් විතර තිස්සේ ඔහු මේ සාක්ෂි හොයලා ඒ සාක්ෂි එකතු කරගෙන දවසක් ඔහුට මුණ ගැහුණා. ඔහුගේ මිත්‍රයෙක් හිටියා ඇල්ෆ්‍රඩ් රසල් වොලස් කියලා. ඇල්ෆ්‍රඩ් රසල් වොලස්. මේ වොලස් කියන්නේ විද්‍යාඥයෙක්. ඔහුට ඩාවින් තමන්ගේ මේ අදහස කිව්වා යාළුවට මෙන්න මේ විදියට පරිණාමය වුණා කියලා මට අදහසක් තියෙනවා. ජීවීන් අතීතයේදී සරල ජීවී ආකාර වලින් සංකීර්ණ ජීවීන් වර්තමානයේ බිහි වුණේ හෙවත් පරිණාමය සිද්ධ වුණේ මේ විදියටයි කියලා අදහසක් තියෙනවා. ඒකට මට මෙන්න මේ මම හොයාගත්ත මෙන්න මේ සාක්ෂියක් තියෙනවා කොහොම රසල් හරිම සතුටු වුණා. ඒ වොලස් ඇල්ෆ්‍රඩ් රසල් වොලස් හරියටම සතුටු වුණා. මොකද ඔහුත් ඩාවින්ට ස්වාධීනව මේ මතයම තමන්ගේ හිතේ තියන් හිටපු කෙනෙක්. එයත් කාටවත් මේක කියලා තිබුණේ නැහැ. නමුත් එයාගේ හිතේ තිබිලා. ඒතකොට මේක ඩාවින් කිව්වම වොලස්ට හරිම සතුටු වුණා. මොකද තමන්ගේ හිතේ තිබිච්ච මතයම තමයි මේ කිව්වේ. ඊළඟ මේ දෙන්නම එකතු වෙලා මේ මතය වාදයක් හැටියට හරිද? අලුත් වාදයක් පරිණාමය පිළිබඳ අලුත් වාදයක් හැටියට පර්යේෂණ පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කෙරුවා.
ඉතින් මේකට ඇත්තටම දෙන්නම දායක වුණා චාල්ස් ඩාවිනි ඇල්ෆ්‍රඩ් රසල් වොලසුයි දෙන්නම. නමුත් මේකට වැඩි දායකත්වයක් අවුරුදු 20ක් තිස්සේ සාධක හොයලා වැඩි දායකත්වයක් දුන්නේ චාල්ස් ඩාවින් නිසා. පස්සේ මේක ප්‍රසිද්ධ වුණේ ඩාවින්ගේ පරිණාමවාදය කියලා. නමුත් ඒකට හරියට වොලසුත් දායක වුණා. ඉතින් මේ පරිණාමවාදය ආවට පස්සේ ඇත්තටම මේක අලුත් වාදයක්. මොකද එතෙක් පිළි අරගෙන හුඟ දෙනෙක් පිළි අරගෙන තිබ්බේ අර මේ මැවීම පිළිබඳ විශේෂවාදය. යම් සර්ව බලධාරී අදෘශ්‍යමාන බලවේගයක් විසින් මැව්වයි කියන මතය. මේකට හාත්පස වෙනස් මේ මතය ඉදිරිපත් කරනකොට ඩාවින්, මොකද ලැමාක්ගේ වාදය පිළිගත්තෙත් නෑනේ. මේක ඉදිරිපත් කරනකොට ඒක ලොකු ආందోලනයක් වුණා. ඇත්තටම ඩාවින් පොතක් ලිව්වා. ඒ පොතේ නම වුණේ The Origin of Species by Means of Natural Selection. මේක තමයි ඔහු ලියපු පොතේ නම. The Origin of Species by Means of Natural Selection. ඒ කියන්නේ ස්වභාවික වර්ණවාදයේ මගින්, ස්වභාවික වර්ණයේ මගින් ජීවී විශේෂයන්ගේ සම්භවය. ස්වභාවික වර්ණයේ මගින් ජීවී විශේෂයන්ගේ සම්භවය කියලා තමයි අපිට සිංහල පරිවර්තනයක් කරොත් කියන්න පුළුවන්. මේ පොත නිකුත් කරපු පළවෙනි දවසේම කොයිතරම් මේ මතය ආందోලනයට ලක් වෙලා තිබ්බද කියනවා නම් මේ අලුත් පරිණාමවාදයේ ඔහු ඒ කියන්නේ සඳහන් කළ ඒ පළවෙනි පොත ඔය The Origin of Species by Means of Natural Selection කියන පොත ඉදිරිපත් වෙච්ච පළවෙනි දවසේම ඒ පොතේ පිටපත් සියල්ලම විකිණලා අවසන් වුණා. සම්පූර්ණයෙන්ම අවසන් වුණා. ඊට පස්සේ උට සිදුරා නැවත මුද්‍රණයක් කරන්න මේක. අදටත් මේ පොත හොයාගන්න තියෙනවා. චාල්ස් ඩාවින් පරිණාමවාදී පැහැදිලි කරමින් ඉදිරිපත් කරපු පොත. ඉතින් මේ පොත හරහා ඩාවින් මේ පරිණාමයේ සිදුවන ආකාරය, මේ ඔහුගේ පරිණාමවාදයට නමක් දුන්නා ස්වභාවික වර්ණවාදය. ස්වභාවික වර්ණවාදය. ස්වභාවික වර්ණවාදය. The theory of natural selection. The theory of natural selection. ස්වභාවික වර්ණවාදය. ස්වභාව ධර්මයාගේ තේරීම. වර්ණය කියන්නේ තේරීම. වර්ණය කියන්නේ තේරීම. එතකොට ස්වභාවික වර්ණවාදී කියන්නේ ස්වභාව ධර්මයා විසින් තෝරනු ලබනවා කියන අදහස සහිත වාදය කියන එක. ස්වභාවික වර්ණවාදය. The theory of natural selection. අපි බලමු මේ වාදය මොකක්ද කියලා ඩාවින් ඉදිරිපත් කළා. ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදී නිරීක්ෂණ දෙකක් තියෙනවා. මොකද ගැලපගස් දූපත් සහ අනිකුත් තැන් වලට ගිහලා අවුරුදු 20ක් තිස්සේ ඩාවින් එකතු කරලා හොයාගත්තු නිරීක්ෂණ දෙකක් තියෙනවා. නිරීක්ෂණ දෙකයි. මොනවද නිරීක්ෂණ දෙක? ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදී නිරීක්ෂණ දෙකයි. ඔබ්සර්වේෂන්ස් දෙකයි. නිරීක්ෂණ දෙකයි. පළවෙනි එක තමයි අධිජනනය. දෙවෙනි එක තමයි ප්‍රභේදන. ප්‍රභේදන. අධිජනනය over production. ප්‍රභේදන mutations. variations කියලා කියනත් පුළුවන්. ප්‍රභේදන mutations. නැත්නම් variations. ප්‍රභේදන. අධිජනනයේ ප්‍රභේදන. ඒ තමයි නිරීක්ෂණ දෙක. ඒ නිරීක්ෂණ දෙක ඇසුරෙන් මේ පරිණාමයේ සිදුවන ආකාරය පැහැදිලි කරන උපකල්පන තුනක් ගොඩ නැගුවා. උපකල්පන තුනක් ගොඩ නැගුවා. ඒ අනුව ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදයේ උපකල්පන තුනයි. උපකල්පන තුනයි. මොනවද උපකල්පන තුන? පළවෙනි එක තමයි ජීවන සටන. ජීවන සටන. හරි. struggle for surviving. ඔව් කියලා තිබ්බේ ජීවන සටන. දෙවෙනි එක තමයි ස්වභාවික වර්ණය, natural selection. ස්වභාවික වර්ණය. තුන්වෙනි එක තමයි උචිතෝන්නතිය. උචිතෝන්නතිය. උචිතයාගේ උන්නතිය. උචිතෝන්නතිය. survival of the fittest. උචිතෝන්නතිය. අපි බලමු
මේ ඩාවින් දැක්ක මේක ඇත්ත ඒවා නිරීක්ෂණ මේක බොරු නෙවෙයි නමුත් ඒක උපකල්පන. ඒ උපකල්පනෙන් තමයි මේක වෙන හැටි පැහැදිලි කරන්නේ. අපි බලමු මොනවද මේ කියලා. අධිජනනය ඕවර් ප්‍රොඩක්ෂන්. ඒ කියන්නේ ඩාවින් කියනවා එක් ජීවී පරම්පරාවක් තම ජීවිත කාලය තුලදී ප්‍රජනනයෙන් ඊළඟ පරම්පරාවට තමන්ගේ පරම්පරාවේ ඉන්න සමාජිකයන්ට වඩා ගොඩාක් වැඩි සමාජිකයන් පිරිසක් බිහි කරනවා. එක් ජීවී පරම්පරාවක් ශාක හෝ සත්ව කියලා හිතන්නකෝ. හරි සත්ව පරම්පරාවක් නැත්නම් ශාක පරම්පරාව තමන්ගේ ජීවිත කාලය තුල ප්‍රජනනය කරලා තමන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි ජනිත සංඛ්‍යාවක් ඊළඟ පරම්පරාවට බිහි කරනවා. වැඩි ජීවීන් ප්‍රමාණයක් ඊළඟ පරම්පරාවට බිහි කරනවා. දැන් උදාහරණයකට ගත්තොත් දැන් කැස්බෑ ගෑනු සතෙක් එකවරකට බිත්තර 100ක් විතර දානවා. ජීවිත කාලය තුල එකපාරක් නෙමෙයි බිත්තර දාන්නේ. සාමාන්‍යයෙන් අපි හිතමු ජීවිත කාලෙට 5 වතාවක් කැස්බෑ ගෑනු සතෙක් බිත්තර දැම්මයි කියලා නිකන් උපකල්පනය කරමු. එකවරකට බිත්තර 100ක් දැම්මයි කියමුකෝ. එකවරකට බිත්තර 100 ගානේ 5 වතාවේදී බිත්තර 500ක්. එතකොට ওই බිත්තර 500 බීලා ඊළඟ පරම්පරාවට පැටවු 500ක් එනවා. එතකොට මේ කැස්බෑ ගෑනු සතා ප්‍රජනනය කරන්නේ නැති කැස්බෑවෙක් එක්කනේ. ඒතර දෙන්න එකතු වෙලා ඊළඟ පරම්පරාවට 500ක් බිහි කරනවා. නිකන් මම මේ සරල ගණිතයක් ගත්තේ. හරිද? දැන් අපි තුමු අබ ශාකයක් ගන්නකෝ. අබ ශාකයක ජීවිත කාලය තුලදී අබ නෙවෙයි අබත් ගන්න පුළුවන්. නමුත් අබ ගමුකෝ අපි ලේසියට අබ ශාකයක් තමන්ගේ ජීවිත කාලය තුලදී ඊළඟ පරම්පරාවට අබ ඇට කොච්චර හදනවද? අබ ඇට දහස් ගාණක් හදනවා ඇති. ඒ අබ ඇට දහස් ගාණම පැලවෙලා ඊළඟ පරම්පරාවේ අබ පැල දහස් ගාණක් ආවොත් කොච්චර සංඛ්‍යාවක් එනවද? ඒ අබ පැල දහස් ගාණම තමන්ගේ ජීවිත කාලය තුල තව කොච්චර අබ ඇට හදයිද? ඒ අබ ඇට වලින් තුන්වෙනි පරම්පරාව කොච්චර අබ ගස් එයිද? එහෙම වුණොත් එimhe පරම්පරා පහක් විතර යනකොට ලෝකෙ වෙන ගස් හදන්න හම්බෙන්නේ නැහැ. ඔක්කොම අබ වලින් වැහෙනවා. ඒ තරමට අබ ගස් එනවා. ඒ කියන්නේ හැම ජීවි පරම්පරාවක්ම තමන්ගේ ජීවිත කාලය තුලදී තමන්ට වඩා වැඩි ජන සංඛ්‍යාවක් ඊළඟ පරම්පරාවට බිහි කරනවා. ඒකට කිව්වා අධිජනනය, ඕවර් ප්‍රොඩක්ෂන්. ඉතින් එහෙම බිහි කරනවා නම් එන්න ඒගොල්ලෝ වැඩි වෙන්නේ නැහැ. ඒ බිහි කරන ජීවීන්ගෙන් වැඩි දෙනෙක් ප්‍රජනනය දක්වා ජීවත් වෙන්නේ නැහැ. විවිධ හේතු නිසා මැරලා යනවා. දැන් උදාහරණයකට කැස්බෑවා දාන බිත්තර වලින් පැටවු ආවට ඒ පැටවු ඔක්කොම ලොකු වෙලා ඒගොල්ලෝ ප්‍රජනනය කරනකන් ඉන්නේ නැහැ. මොකද පැටව මැරෙනවා. ඒක ස්වභාව ධර්මය පාලනය කරලා තියෙනවා. ඒක තමයි ස්වභාවික වර්ණය කියන්නේ. ඒක අපි පස්සේ කතා කරමු. නමුත් අරගොල්ලෝ බිහි කරනවා ඊළඟ පරම්පරාවට ගොඩක්. ඒ බිහි කරන අයගෙන් ඊළඟ පරම්පරාවේ ප්‍රජනනය කරන තේ ක්‍රැකෙන්නේ කීප දෙනයි. අනික අය මැරලා යනවා. නමුත් බිහි කරනවා. ඒකයි මේ කියන්නේ අධිජනනය. ඊළඟ පරම්පරාවට බිහි කරන අබගස් වලට ගන්න හැම අබෑටෙම අබ පැලෙන්නේ නැහැ. එහෙම ආවනම් ඊළඟ පරම්පරාවේ මහ ගොඩක්. හැබැයි අබගා උත්සාහ කරනවා අබෑට ගොඩාක් අඳලා ඊළඟ පරම්පරාවට ජීවීන් බිහි කරන්න. ඒක එසේ නොවන එක වෙනම කතාවක්. උත්සාහ කරනවා. අධිජනනය. ඕවර් ප්‍රොඩක්ෂන්. හරි? අධිජනනය. දැන් මුගක් එහෙම හට ගන්න අබ පැල වලට අනික් පැලත් එක තරම් කර ගන්න බැරුව මැරලා යනවා. හැබැයි ඉතින් බිහි කරනවානේ මවුසාගේ කොහොම හරි. ඒක අධිජනනය කියන්නේ ඒකයි. හරි? ඊළඟ ප්‍රභේදන. ප්‍රභේදන කියන්නේ දැන් ඊළඟ පරම්පරාවට මේ පරම්පරාවෙන් බිහි වෙන ජීවීන්ගේ මේ පරම්පරාවෙන් ඊළඟ පරම්පරාවට බිහි වෙන ජීවීන්ගේ මේ පරම්පරාවේ ජීවීන්ගේ තිබුණේ නැති අලුත් ලක්ෂණ හට ගන්නවා. ඔබ දන්නවා ඒවා කොහොමද හටගන්නේ කියලා. අපේ ප්‍රවේණීය මාතෘකාව හොඳට අවබෝධ කරගෙන තියෙනවා නම්. ජාන විකෘති සහ වර්ණදේහ විකෘති නිසා. මේ පරම්පරාවේ ජීවීන්ගේ ජාන විකෘති සහ වර්ණදේහ විකෘති නිසා ඒ විකෘති වෙච්ච ජාන සහ වර්ණදේහ ඊළඟ පරම්පරාවට යෑම නිසා ඊළඟ පරම්පරාවේ මේ පරම්පරාවේ නොතිබූ අලුත් ලක්ෂණ හට ගන්නවා. ඒවා බොහෝ වෙලාවට නරකයි, ඇතැම් විට හොඳයි. කෙසේ වෙතත් ඒවට කිව්වේ විකෘති. අන්නේ විකෘති නිසා ඊළඟ පරම්පරාවේ හට ගන්නා වූ කලින් පරම්පරාවේ නොතිබුණු ලක්ෂණ වලට තමයි කියන්නේ ප්‍රභේදන. ප්‍රභේදන. හරි? එහෙනම් ප්‍රභේදන ඇති වෙන්න හේතුව තමයි දෙමව්පිය පරම්පරාවල ජාන විකෘති සහ වර්ණදේහ විකෘති හට ගැනීම. ඒ නිසා ඊළඟ පරම්පරාවලට යන ලක්ෂණ වලින් මේ පරම්පරාවේ ජීවීන් සතුව නොතිබිච්ච නව ලක්ෂණ ඇති වෙනවා. බොහෝ වෙලාවට ප්‍රභේදන වලට හේතුව විකෘති. ජාන විකෘති සහ වර්ණදේහ විකෘති.
හරිද? ප්‍රභේදන. ඒ ප්‍රභේදන අතර සමාන ප්‍රභේදන හිත කරයි. ඒ ජීවියට. සමාන ප්‍රභේදන අහිත කරයි. ඒක හරි. ඊළඟට ඔය තමයි එතකොට නිරීක්ෂණ දෙක. අධිජන්නේ සහ ප්‍රභේද. අධිජන්නේ සහ ප්‍රභේදන. මේ සෑම ජීවි පරම්පරාවකම තමන්ගේ ජීවිත කාලය තුළ ප්‍රජනනයෙන් ඊළඟ පරම්පරාවට තමන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි ජන සංඛ්‍යාව බිහි කිරීමට උත්සාහ දරනවා. අධිජනනය. ප්‍රභේදන. එලෙස ඊළඟ පරම්පරාවට බිහි කරන ජීවීන් සතුව කලින් පරම්පරාවේ නොතිබූ නව ලක්ෂණ හටගන්නවා. ඒවා ප්‍රභේදන. ඉතින් මේ දෙක ඩාවින් දැක්කා. ඒ දැකපු දිහා තමයි ඔයාලට කියන්නේ නිරීක්ෂණ. දැන් ඒ ප්‍රභේදන සහ අධිජන්නයේ නිරීක්ෂණ දෙක ඇසුරේ ස්වභාවික වර්ණවාදී නැත්නම් පරිණාම ක්‍රියාවලිය සිදුවන ආකාරය පැහැදිලි කරන්න. කොහොමද මේකේ ජීවීන් පරිණාමයට ලක් වෙන්නේ කියන එක පැහැදිලි කරන්න. ඔව් ගොඩනගු උපකල්පන තුනයි. ජීවන සටන, ස්වභාවික වර්ණය, උචිතෝන්නති. අපි මුලින් බලමු ජීවන සටන. ඩාවින් කියනවා ජීවීන් අතර ජීවත් වීම උදෙසා තරංගයක් තියෙනවා. ජීවීන් අතර ජීවත් වීම උදෙසා තරංගයක් තියෙනවා. ඒ තරංගෙට තමයි අපි කියන්නේ ජීවන සටන. ජීවන සටන. මොනවා සඳහාද? දැන් ශාක ගත්තොත් පසෙන් ජලයේ උරා ගැනීමට, පසෙන් කංජලවණු උරා ගැනීමට අනෙක් ශාකත් එක්ක තරංග කරනවා. ඊළඟට හිරු එළිය ලබා ගැනීමට අනෙක් ශාකත් එක්ක තරංග කරනවා. වායු ගෝලෙන් කාබන් ඩයොක්සයිඩ් ලබා ගැනීමට අනෙක් ශාකත් එක්ක තරංග කරනවා. අන්න ශාකවලට අනෙක් ශාකත් එක්ක සෑම විටම ජීවත් වීම උදෙසා තරංගයක් තියෙනවා. සතුන්ට තියෙනවා. ආහාර සඳහා අනෙක් සතුත් එක්ක තරංගයක් තියෙනවා. ආරක්ෂාව සඳහා අනෙක් සතුත් එක්ක තරංගයක් තියෙනවා. දැන් කොටියෙක් මූ රංචුවක් එලවගෙන එනවා. කියන්නේ කොටියා මූ රංචුව එලවගෙන යනවා. මොකෙක් හරි මුවෙක් වල්ල ගන්න කියලා. දැන් මූ ටික හයියෙන් දුවනවා. දුවනකොට මුවන් අතර තරංගයක් නැද්ද? කොටියාගෙන් බේරෙන්න. ඒ කියන්නේ කවුරු හරි එක මුවෙක් අවු වෙනවා. හැබැයි ඒ අවු වෙන මුවා Taman නොවෙන්න අනෙක් මුවාව පහු කරගෙන දුවන්න තරංගයක් තියෙනවා. ජීවන සටන, ජීවත් වීම උදෙසා සටනක් එතන. ඒ සටන තියෙන්නේ කොටියත් එක්ක නෙවෙයි. Tamanගේම අනෙක් මුවන් එක්ක. කොටියට ගොදුරු වෙන මුවා Taman නොවීමට මුවන් වේගෙන් දුවන අනෙක් මුවන්ව පහු කරගෙන. සටන. ආරක්ෂාව උදෙසා සටනක් තියෙනවා. ඊළඟ වාසස්ථාන උදෙසා සටනක් තියෙනවා. ජලයේ උදෙසා සටනක් තියෙනවා. ප්‍රජනනයේ උදෙසා ජීවීන් අතර තරංගයක් තියෙනවා. සටන කියන්නේ තරංගේ. දැන් සමහර සත්තු අතර ප්‍රජනනයේ තරංගයක් තියෙනවා. කාත් එක්කද ප්‍රජනනය කරන්න කියන එක පිළිබඳ තරංගයක් තියෙනවා. සමහර ඔය මුවන් ගෝනුන් වගේ අය අතර ඒගොල්ලෝ අර අං වලින් පිරිමි සත්තු යනගන්නේ ඒවෙන් එතන සටන තරංගයක්. ඒ තරංගයෙන් ජයග්‍රහණය කරන කෙනාට තමයි ඒ රංචුවේ ඉන්න වැඩි ගෑනු සත්තු ප්‍රමාණයක් එක්ක ප්‍රජනනය දෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒතර සත්තු අතරත් මේ තරංගය තියෙනවා. අන්න ඒක තමයි ජීවන සටන. ඕනෑම ජීවියෙකුට පරිසරයේ තියෙන සීමිත ස්වභාවික සම්පත් ප්‍රමාණය භුක්ති විඳින්න නොනැසී ජීවත් වීමට අනිත් ජීවීන් එක්ක තරංගයක් තියෙනවා. ඒකට කියනවා ජීවන සටන. ඒවත් ජීවන තරංගය. ඉතින් මේ ජීවන තරංගයට මුහුණ දෙන්නේ කවුද? අර එකිනෙකට වෙනස් ප්‍රභේදන තියෙන සත්තුන්. නැත්නම් ශාකනේ. මේ ජීවන සටනට එන්නේ එකිනෙකට වෙනස් ප්‍රභේදන වෙනස්කම් තියෙන ජීවි. එකිනෙකට වෙනස් ලක්ෂණ තියෙන ජීවි. එක අලුත් ලක්ෂණ තියෙන ජීවි එකම ජීවන සටනට මුහුණ දෙනකොට ස්වභාව ධර්මය තියෙන ස්වභාවික වර්ණය natural selection ස්වභාව ධර්මය තීරණය කරනවලු මේ ජීවන සටනෙන් දිනන්න ඕනි කවුද? මේ ජීවන සටනින් පරදින්න ඕනි කවුද? ස්වභාව ධර්මය තීරණය කරනවා මේ ජීවන සටනින් දිනන්න ඕනි කවුද? මේ ජීවන සටනින් පරදින්න ඕනි කවුද? ඒක තීරණයේ ස්වභාව ධර්මය සතුයි. මිනිසට තීරණය කරන්න බෑ. ඒ අදාළ සත්ව වර්ගයට තීරණය කරන්න බෑ. ස්වභාව ධර්මය තමයි තීරණය කරන්නේ මේ තියෙන පරිසරයට අනුකූලව මේ ජීවන සටනින් දිනලා පරිසරයේ ඉතුරු වෙන්න ඕනේ කවුද? මේ ජීවන සටනින් පෙරදිලා පරිසරයෙන් ඉවත් වෙන්න ඕනේ කවුද කියලා. ස්වභාව ධර්මයයි තීරණය කරන්නේ. ස්වභාවික වර්ණය. ස්වභාව ධර්මය එහෙම තේරුවට පස්සේ හොඳයි කියලා තේරිච්ච එක පරිසරයේ ඉතිරි වෙනවා. ස්වභාව ධර්මයක් ගැලපෙන්නේ නැහැ කියලා අයින් කරපු එකනා පරිසරයෙන් වඳ වෙලා යනවා. එයා ඉවත් වෙනවා. ඉතුරු වෙච්ච එක්කෙනා කොහොමද ඉතිරි වෙන්නේ? මොකද එයා පරිසරයේ ඉතුරු වුණාම එයාට අර පරිසරයේ තියෙන සම්පත් භුක්ති විඳලා
ප්‍රජනනය කරලා ඊළඟ පරම්පරාවට ඒ ලක්ෂණ තියෙන පැටව් බිහි කරන්න පුළුවන් වෙනවා. අන්න උචිතයාගේ උන්නතිය. ස්වභාව ධර්මය තෝරනවා මෙයා හොඳයි මෙයා නරකයි. නරක එක්කෙනාට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ වැඩි කාලයක්. එයා ප්‍රජනනය කරනකන් ඉන්නේ. එයාගේ ලක්ෂණ ඊළඟ පරම්පරාවට යන්නේ නැහැ. එයා වඳ වෙනවා. ස්වභාව ධර්මය මෙයා හොඳයි කියලා තෝරපු එක්කෙනා පරිසරයේ වැඩි සම්පත් ප්‍රමාණයක් භුක්ති විඳින්න ජීවත් වෙනවා. ඒතකොට එයාට ප්‍රජනනය කරන කෙනෙක් ජීවත් වෙන්න පුළුවන්. එයාගේ ඒ ලක්ෂණ අර හිතකර ප්‍රභේදන ඊළඟ පරම්පරාවට යනවා. ඊළඟ පරම්පරාවේ ජීවිනුත් ප්‍රජනනය කර කර තවත් බිහි කරනවා. ඒ කියන්නේ එතකොට අර උචිතයා තමයි පරිසරය තුළ උන්නතියට ලක් වෙන්නේ. උචිතෝ උන්නතිය survival of the fittest. මෙතන fittest කියන්නේ හොඳම fit එක්කෙනා කවුද කියලා තෝරන්නේ ස්වභාව ධර්මය. හරිද? හරි ලස්සනයි. එකිනෙකට වෙනස් ප්‍රභේදන තියෙන ජීවීන් එකම ජීවන සටනකට එනවා. කියන්නේ එකම ජීවන තරංගයකට. ස්වභාව ධර්මය තෝරනවා තරංගෙන් දිනන්න ඕනේ කවුද පරදින්න ඕනේ කවුද කියලා. පරදිච්ච අය පරිසරයෙන් ඉවත් වෙලා යනවා. දිනපු අය උචිත උන්නතියට ලක් වෙනවා. උචිතයන් උන්නතියට ලක් වෙනවා. දැන් මම සරල උදාහරණයකින් මේක පැහැදිලි කරනවා. දැන් අපි හිතමු මුවන්ම ගමුකෝ අපි දැන් කතා කරේ මුවන් කියලා නිසා. ඩාවින් හරි ලස්සනට මේක විග්‍රහ කරනවා. අපි හිතමු මුවන් කියලා. ඔන්න මේ මුව පරම්පරාව ඉන්න මුවන් පිරිමි සත්තු සහ ගැහැණු සත්තු හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ප්‍රජනනය කරලා ඊළඟ පරම්පරාවට තමන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි මුව සංඛ්‍යාවක් බිහි කරන්න. පැටවු ප්‍රමාණයක් බිහි කරන්න. ඒක තමයි අධිජානනය. මේ ඉන්න පරම්පරාවේ මුව පිරිමි සත්තු ගැහැණු සත්තු ප්‍රජනනය කර කර හැමතිස්සෙම පැටවු දදා ඊළඟ පරම්පරාවට වැඩි මුව පරම්පරාවක් බිහි කරන්නයි හදන්නේ අධිජානනය. ඒව බිහි වෙන මුවන් අතරේ මේ පරම්පරාවේ නැති අලුත් ලක්ෂණ තියෙන මුවනුත් ඉන්නවා. හැම වෙලාවෙම නෙමෙයි. ඉඳලා හිටලා හට ගන්නවා. උදාහරණයක් අපි මෙහෙම හිතමු. ඊළඟ පරම්පරාවේ මුව හට ගන්නවා. මේ පරම්පරාවේ විදියටම දුවන්න පුළුවන් මුවත් හට ගන්නවා. මේ පරම්පරාවේ විදියටම දුවන්න පුළුවන් මුවන් හට ගන්නවා. ගොඩ දෙනෙක් හටගන්නේ මේ පරම්පරාවේ මේ අම්මලා තාත්තලා වගේම වේගෙන් දුවන්න පුළුවන් මුව. එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් හට ගන්නවා. ඒක ප්‍රභේදනයක්. මොකක් හරි ජාන විකෘතියක් හෝ වර්ධ විකෘතියක් නිසා මේ පරම්පරාවේ ඉන්න දෙමව්පිය පරම්පරාවල ඉන්න මුවන්ටත් වඩා අධික වේගෙන් දුවන්න පුළුවන් හැකියාව තියෙන මුව පැටව 3-4 දෙනෙකුත් අට ගන්න. ප්‍රභේදනයක් ප්‍රභේදනයක්. මේ පරම්පරාවේ නැති අලුත් ලක්ෂණයක්. ඊළඟට අට ගන්නවා තව එක්කෙනෙක් කට්ටියක් ඒත් මුව 3-4 දෙනෙක් පැටව 3-4 දෙනෙක් මේ පරම්පරාවේ මුවන් තරම්වත් වේගෙන් දුවා ගන්න බෑ. මේ පරම්පරාවේ මුවන් තරම්වත් වේගෙන් දුවා ගන්න. ඒතර වැඩි හරියක් මුව පැටව ඊළඟ පරම්පරාවට බිහි වෙන දෙමව්පියෝ වගේම වේගෙන් දුවන්න පුළුවන් අය. කිහිප දෙනෙක් ඉන්නවා ඊට වඩා වේගෙන් දුවන්න පුළුවන් අය. ඊළඟ ප්‍රභේදනය යන්නේ එතන. තව ප්‍රභේදනයක් තියෙනවා මේ තරම්වත් දුවා ගන්න බැරි අය. ඒතර දැන් සාමාන්‍ය කට්ටියයි ප්‍රභේදන දෙකයි. හරි. දැන් මේගොල්ලෝ අපි හිතමු දැන් ඊළඟ පරම්පරාවේ මුව ටික ලොකු වෙනවා. තාම ප්‍රජනනය කරලා නැහැ ලොකු වෙනවා. කෑම කාලෙම ලොකු වෙනවා. ලොකු වුණාට දැන් මේගොල්ලෝ ඉන්නේ ස්වභාවික පරිසරයේනේ. කෑම සඳහා මේගොල්ලන්ට තරගයක් තියෙනවා. ජලය සඳහා ඒ අලුත් පරම්පරාවේ මුවන්ට තරගයක් තියෙනවා. තම තමන් අයත් එක්ක. ආරක්ෂාව ගමුකෝ අපි අපේ කතාවට ආරක්ෂාව සඳහා තරගයක් තියෙනවා. මොකද ඔය අහලා පාලා ඉන්නවා සිංහයෝ කොටි ව්‍යාග්‍රයෝ මේගොල්ලෝ එනවා මුවන් ගොඩ ගන්න. දැන් හිතන්නකෝ ආරක්ෂාවේ පිළිබඳ තරගය. දැන් මේ අලුත් මුව පරම්පරාවේ දෙමව්පිය පරම්පරාව වගේම දුවන්න පුළුවන් අය ඉන්නවා. ඊට වඩා වේගෙන් දුවන්න පුළුවන් අයත් ඉන්නවා. ඒ තරම්වත් දුවා ගන්න බැරි අයත් ඉන්නවා. ප්‍රභේදන වෙනස්කම් කලින් පරම්පරාවේ නොතිබිච්ච ප්‍රභේදන දැන් කොටියෙක් එලෝගෙන එනකොට රංචුවම දුවනකොට අර සාමාන්‍ය වේගයකට වඩා වැඩියෙන් දුවන්න පුළුවන් වේගෙන් දුවන කොටියට අල්ල ගන්නවත් බෑ කිට්ටුරට එන්න බෑ සාමාන්‍ය වේගෙන් දුවන මොනුත් වෙනවා දුවා ගන්න බැරි මෝ හවු වෙනවා කොටියට අන්න ජීවන සටන ආරක්ෂාව උදෙසා ඔවුන් අතර සටන ජීවන තරංගයේදී කවුද තෝරන්නේ කොටිය නෙවෙයි තේරුවේ මෙතන ස්වභාව ධර්මය මේක නිර්මාණය කරේ ස්වභාව ධර්මය තීරණය කෙරුවා මේ කොටි සිංහයෝ ඉන්න පරිසරයේ දුවන්න බැරි මුවන්ගෙන් වැඩක් නැහැ මේ කොටි සිංහයෝ ඉන්න පරිසරයේ විලෝපිකයෝ ඉන්න පරිසරයේ දුවන්න බැරි මුවන්ගෙන් වැඩක් නැහැ ඒ ප්‍රභේදනය මේ පරිසරයට උචිත නැහැ එනිසා වේගෙන් දුවන්න පුළුවන් අය කොහොමත් අරගලට අල්ල ගන්න බෑ. සාමාන්‍ය වේගෙන් දුවන අය දුවනවා. දුවා ගන්න බැරි අය
ඒ තරම් වේගෙන්. එහෙනම් කොටියන්ට සිංහයන්ට ඒගොල්ලෝ ගොදුරු වෙනවා. ගොදුරු වෙනවයි කියන්නේ ඔවුන්ට ප්‍රජනනය කරන තෙක් ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඔවුන් මිය යනවා. ඒ නිසා ඔවුන්ගේ අර දුර්වල ලක්ෂණය දුවන්න බෑ කියන ලක්ෂණේ ඊළඟ පරම්පරාවට යන්න දැන් විදියක් නැහැ. මොකද මැරලා යන්නේ මේගොල්ලෝ. ප්‍රජනනය කරේ නැහැ. අන්න බලන්න ස්වභාවික වරණයෙන් අනුචිත ලක්ෂණ සහිත ජීවීන් පරිසරයෙන් ඉවත් කළා. හරි දැන් ඉතුරු වෙලා ඊට අපි හිතමු දැන් ඔහොම දුවන්න බැරි වුම ඔක්කොම කොටින්ට සිංහයන්ට ගොදුලා මලා කියලා. දැන් ඉතුරු වෙනවා කවුද? සාමාන්‍ය වේගෙන් දුවන අයයි වේගෙන් දුවන අයයි. ඊළඟ පාරත් ආයේ කොටි සිංහ වේලුවන් එනවා. එතකොට අහුවෙන්නේ සාමාන්‍ය වේගෙන් දුවන අය. වේගෙන් දුවන අය අහුවෙන්නේ නැහැ. අරගොල්ලොත් එකින් එක නැති වෙනවා. ඉඳලා හිටලා ප්‍රජනනය කරලා එක්කෙනෙක් දෙන්නෙක් ඊළඟ පරම්පරාවට සාමාන්‍ය වේගෙන් දුවන්න පුළුවන් ජානේ ආවා ඊළඟ පරම්පරාවට. හැබැයි අර වේගෙන් දුවන්න පුළුවන් ඒගොල්ලෝ එක්කෙනෙක්වත් අහුවෙලා නැහැ සිංහයන්ට කොටින්ට. ඒගොල්ලෝ ප්‍රජනනය කර කර තමන්ගේ සංඛ්‍යාව වැඩි කරනවා. ඒතකොට ඒගොල්ලන්ගෙන් ඊළඟ පරම්පරාවට යන්නේ වේගෙන් දුවන්න පුළුවන් ජාන. හරිද? උචිත උන්නතියට ලක් වෙනවා පරිසරය තුල. ස්වභාව ධර්ම තීරණය කරනවා මේගොල්ලෝ ඉන්න ඕනේ. දැන් ක්‍රමක්‍රමයෙන් අර සාමාන්‍ය ප්‍රමාණයට දුවන්න පුළුවන් ඒ වුණුත් කොටින්ට සිංහයන්ට අහු වෙනවා. මොකද එකම තරගෙදී කොහොම හරි සිංහයා හරි කොටිය හරි අල්ලගනි. සාපේක්ෂව හිමින් දුවන එක නේ. දැන් මෙතන දුර්වල යුන්නේ නැහැ. ඔක්කොම මලා සාමාන්‍ය ප්‍රමාණයෙන් දුවන්න පුළුවන් අයයි වේගෙන් දුවන්න පුළුවන් අයයි ඉන්නේ. ඉතින් ඒ අතරින් කොටින්ට අහු වෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයෙන් දුවන්න පුළුවන් අය. ඒගොල්ලොත් එකා දෙන්න අහු වෙලා මෙරි ගියාම අවසානයේ මේ පරිසරයේ ප්‍රජනනය කරන කල ඉතුරු වෙන්නේ බොහෝ වෙලාවට අර අලුත් ප්‍රභේදනය හිතකර අලුත් ප්‍රභේදනය. වේගෙන් දුවන මොකද අහිතකර ප්‍රභේදනය වේලසෙනෙම ඉවරයි. ස්වභාව ධර්මයක අයින් කළා දැන්. හිතකර ප්‍රභේදනය කවුද? වේගෙන් දුවන්න පුළුවන් ලක්ෂණේ. ඒගොල්ලෝ කොහොම හරි මුවන්ගෙන් මේ කවුද සිංහයන්ගෙන් කොටියන්ගෙන් බේරි ඒ මොහොටික ඉතුරු වෙනවා. ඒගොල්ලෝ ප්‍රජනනය කරනවා. තමන්ගේ ජාන ඊළඟ පරම්පරාවට යනවා. නිසා ඊළඟ පරම්පරාවෙත් වේගෙන් දුවන්න පුළුවන් අය. ඕම වෙලා පරම්පරා 100ක් 200ක් යනකොට අන්තිමට දුවන්න බැරිම මොයි සාමාන්‍යයෙන් දුවන මොයි ඔක්කොම සිංහයන්ට කොතුරු වෙලා මැරලා ගිහලා කොටින්ට කොතුරු වෙලා මැරලා ගිහිල්ලා පරිසරය ඉතුරු වෙන්නේ අර ප්‍රභේදනේ වේගෙන් දුවන්න පුළුවන් කියන ලක්ෂණේ තියෙන මොහො ටික විතරයි. අන්න අපි කියනවා අතීතයේ සිටි මුව ආකාර වලින් වේගෙන් දුවන්න පුළුවන් දක්ෂ මුවන් බිහි වෙලා තියෙනවා පරිණාමය. එහෙම වෙන්න නම් ස්වභාව ධර්මයට තෝරන්න පුළුවන් වෙන්න ඕනේ. තෝරන්න නම් ප්‍රභේදන තියෙන්න ඕනේ. වෙනස්කම් නොතිබුණා නම් ඔක්කොම එකම වගේ මූණක් ඇති උනේ කොහොමද තෝරන්නේ? නිසා ප්‍රභේදන හටගත්තොත් තමයි ස්වභාව ධර්මය මේගොල්ලෝ හොඳයි මේගොල්ලෝ නරකයි කියලා නරකයි අයින් කළා හොඳයි විතර කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ප්‍රභේදන හට ගන්න ඕනේ. ඒ ප්‍රභේදන මත තමයි ස්වභාවික වර්ණීය ක්‍රියාත්මක වෙන ජීවන සටනහරා. එතනින් තමයි ඉවත් වෙන්න ඕනේ ඉවත් වෙලා උචිතේ උන්නතියට ලක් වෙන්නේ. පැහැදිලි කරගත්තා. ඉතින් ඩාවින් ජිරාෆ්ගේ බෙල්ල දික් වෙච්ච ආකාරයත් මේකෙන් පැහැදිලි කරනවා. දැන් ලැමක් කියපු විදිය වැරදිනේ. ලැමක් කිව්වේ බෙල්ල උස්ස කන්න පටන් ගත්තා. එතකොට බෙල්ල එන්න දික් වුණා කියලා වහරා වාදයේදී. නමුත් අපි කියවනේ එහෙම බෙල්ල දික් කරා කියලා මේ ඒක ජීවිත කාලය තුළ හට ගන්න ලක්ෂණයක් ජානවල සටහන් වෙන්නේ නැහැ. නේද? ඊළඟ පරම්පරාවට යන්න බෑ කියලා. ඩාවින් පැහැදිලි කරනවා ස්වභාවික වර්ණවාදයෙන් කොහොමද ජිරාෆ්ගේ බෙල්ල දික් වුනේ. ඔහු කියනවා ඒ කාලේ හිටියලු කියන්නේ මීට වසර මිලියන ගානකට කලින් හිටියලු බෙල්ල දිග ජිරාෆ්ලයි බෙල්ල සාමාන්‍ය ප්‍රමාණයට තියෙන ජිරාෆ්ලයි බෙල්ල කොට ජිරාෆ්ලයි අරශ්‍ය වගේ සාමාන්‍ය කොට බෙල්ලක් තියෙන ජිරාෆ්ලයි ටිකක් බෙල්ල දිග ජිරාෆ්ලයි හොඳටම බෙල්ල දිග ජිරාෆ්ලයි කියලා ප්‍රභේදන තුනක් තිබුණා. ප්‍රභේදන තුනක්. මොකක් හරි ජිරාෆ්ගේ බෙල්ල දිග තීරණය කරන ජානය වෙනස් වෙලා දැන් සාමාන්‍ය දිග බෙල්ල තියෙන ජිරාෆ්ලා තමයි හිටියේ. වක්කාරී මේ බෙල්ලේ දිග තීරණය කරන ජානය වෙනස් වෙලා බෙල්ල දිග ජිරාෆ් ආකාරات හටගත්තා විකෘතිය නිසා. ඒ ජානය විකෘතිලා තිබ්බටත් වඩා බෙල්ල කොට ජිරාෆ් ආකාරات හටගත්තා. ආශ්‍රය වගේ කොට ජිරාෆ් ආකාරات හටගත්තා බෙල්ල. හරි. ඒතකොට එක එක ඒ කියන්නේ බෙල්ල කොටයි ඉන්නවා, බෙල්ල සාමාන්‍යයි ඉන්නවා, බෙල්ල දිග ජිරාෆ්ලා ඉන්නවා ප්‍රභේදන තුනක් තියෙනවා. ඔහු කියනවා මේගොල්ලෝ ඔක්කොම පරිසරයේ තියෙන ශාකා ආහාරයට ගනිමින් හිටියේ මුල් කාලේ හොඳට ගස් වැවිලා තිබ්බම මේ බෙල්ල කොට ජිරාෆ්ලා තමයිලු ඒ කාලේ හොඳටම හිටියේ. මොකද ඒ කාලේ හොඳට පහළ ප්‍රදේශයේ ශාක තිබුණා. බෙල්ල කොට ජිරාෆ්ලාට ලේසි පහළ මට්ටමේ ශාක කන්න. බෙල්ල දිග ජිරාෆ්ලාට බෙල්ල පාත් කරන්න අමාරුයි. මෙහෙම බෙල්ල පාත් කරන්න අමාරුයි. ඒ නිසා ඒගොල්ලන්ට මේ පහළ මට්ටමේ ශාක කන්න බැරි නිසා උඩ ගස් වල තිබිච්ච ඔය වේලිච්ච කොළයක් දෙකක්
කාලා තමයි ජීවත් වුනේ. ඒ නිසා ඒගොල්ලෝ වැඩි හරියක් බඩගින්න හිටියේ. ඒ නිසා ඒගොල්ලන්ට වැඩි ප්‍රජනනය කරන්න හම්බුන්නේ. ඒ නිසා බෙල්ල දිග ජිරාෆ්ලා අඩුවෙන් හිටියේ. බෙල්ල කොටේ උන්ට පහළ මට්ටමේ ශාක හොඳ තියෙනවා. හැමතිස්සෙම බෙල්ල පාත් කරලා ගන්න පුළුවන්. හොඳට කෑවට පස්සේ ඉතින් ප්‍රජනනය කරනවා. ප්‍රජනනය කරාම සංඛ්‍යාව වැඩි වෙලා එහෙම ගියා. හරි. හරිද? එතකොට ඒ කියන්නේ ඒ කාලේ ස්වභාව ධර්මය තීරණය කරලා තිබි බෙල්ල දිග අය නෙමෙයි බෙල්ල කොට අය තමයි පරිසරයට සුදුසු කියලා. උචිත උන්නතියට ලකුණේ එහෙම. හැබැයි ඩාවින් කියනවා පරිසරය වෙනස් වුණා. පරිසර වෙනස් වීම නවත්තන්න බෑ කියලා මම කිව්වනේ. පරිසරය වෙනස් වෙන එක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒක නවත්තන්න බෑ මොනවා කරත්. අද තියෙන පරිසරය නෙමෙයි තව සමහරකට අවුරුදු 10කින් තියෙන වෙනස් වෙනවා. පරිසර වෙනස් වීම පෘථිවිය පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනවා අඛණ්ඩ වෙන එක. වෙනස් වුණා. මොකද වෙනස් වුණේ? දැඩි නියඟ කාලයක් ආවා. දැන් පහළ මට්ටමේ පොඩි ශාක ඔක්කොම මැරලා ගියා. දැන් අලුත් පරිසරයක්. වෙනස් වෙච්ච පරිසරයක්. කලින් තිබ්බ එක නෙවෙයි. කලින් තිබිච්ච එක නෙවෙයි. වෙනස් වුණා පරිසරය. කලින් තිබුණු හොඳ වර්ෂා සමය නැති වුණා. දීර්ඝ නියන් සමයක් ආවා. පහළ මට්ටමේ ශාක ඔක්කොම මැරිලා ගියා. දැන් ඉතුරුනේ අර ටිකක් හයියට තියෙන ලොකු ගස් විතරයි, උස ගස් විතරයි. දැන් මොකද උනේ? අන්න පරිසර වෙනස් වීම නිසා අලුත් ජීවන සටනක් නිර්මාණය වෙනවා. මොනවද? ජිරාෆ්ලා අතර ආහාර සඳහා. එහිදී පහළ මට්ටමේ ශාක නොමැති නිසා බෙල්ල කොට ජිරාෆ්ලාට කන්න දේවල් නැහැ. ඒගොල්ලන්ට බෙල්ල උස්සන්න විදියකුත් නැහැ උස මට්ටමේ ශාක කන්න. සාමාන්‍ය බෙල්ලක් තිබ්බ අයටත් එච්චරයි. පහළ මට්ටමේ ශාකත් නැහැ, ගොඩක් උස ගස්වල ශාක කන්න මුදුනේ තියෙන දලු කන්න විදියකුත් නැහැ. නමුත් බෙල්ල දිග ජිරාෆ්ලා අර කලින් පරිසරයට එච්චර හොඳ නැහැ කියලා හිතච්ච අය දැන් සුදුසුයි. ස්වභාව ධර්මය තීරණය කරනවා මේ නව පරිසරයට, මේ අලුත් ජීවන සටන යටතේ නව පරිසරයට ගැලපෙන්නේ බෙල්ල කොටාය නෙමේ බෙල්ල දිගාය. ඒ නිසා මොකද වෙන්නේ? ජීවන සටනෙන් පරදිනවා බෙල්ල කොටායයි සාමාන්‍ය බෙල්ල තියෙන අය. මොකද ඒගොල්ලන්ට කන්න නැහැ. බඩගිනි මියදුනා. එක පරම්පරාවක් නෙමෙයි අවුරුදු 100,000 ගණන් මේ නියඟිය තිබුණා. බෙල්ල කොටායයි බෙල්ල සාමාන්‍යයි මෙරි මෙරි යන්න පටන් ගත්තා. ඒගොල්ලෝ හරි අමාරුවෙන් එක්කෙනෙක් දෙන්නෙක් හරි හිටියා. ඒගොල්ලෝ යන්තම් ඊළඟ පරම්පරාවට එකෙක් දෙන්නෙක් බිහි කරා. ඒත් ඊළඟ පරම්පරාවෙත් නියඟි තිබිච්චා උනුත් මැරෙන්න පටන් ගත්තා. බෙල්ල කොටායයි බෙල්ල සාමාන්‍යයි ජිරාෆ්ලා ක්‍රමයෙන් ආහාර මදකම නිසා ක්‍රමක්‍රමයෙන් ප්‍රජනනය දෙන ප්‍රමාණය අඩු වෙලා ඊළඟ පරම්පරාවට ජීවිත බිහි කරන ප්‍රමාණය අඩු වෙවි වන්ද වෙලා යන පටන් ගත්තා. අනුචිතය ස්වභාවික වර්ණයෙන් ඉවත් කරා පරිසරය. ඉතුරුනේ කවුද? බෙල්ල දිග තියනයි. මොකද ඒගොල්ලන්ට පුළුවන් උස ගස් වල ලොකුවට ඒගොල්ලෝ ඒ ගස් නියඟට රුතු දුන්නා දලු කාලා ජීවත් වෙන්න. අන්න ඒගොල්ලෝ බඩ පුරව ගත්තා. ඒගොල්ලෝ ප්‍රජනනය කරලා ඊළඟ පරම්පරාවට පැටව බිහි කරා. ඊළඟ පරම්පරාවට ගියත් ඒගොල්ලන්ගේ බෙල්ල දිග කියන ලක්ෂණය නිසා ඊළඟ පරම්පරාවෙත් වැඩිපුර හිටියේ බෙල්ල දිග. තව පරම්පරාවකට යනකොට ආයෙ කොටේ උන් මැරිගෙන යන පටන් ගත්තා. දිගේ උන් තමන්ගේ වර්ධ ටිකක් බෝ කෙරුවා. පරම්පරා 100,000 ගාණක් යනකොට කොටේ උන් නැත්තටම නැති වෙලා බෙල්ල සාමාන්‍යයි නැත්තටම නැති වෙලා බෙල්ල දිග ජිරාෆ්ලා විතරක් පරිසරයේ තුන. අතීතයේ සිටි ජිරාෆ් ආකාර වලින් අද ඉන්න ආකාරයේ බෙල්ල දිග ජිරාෆ් ආකාරය ඇති උනේ මෙහෙමයි කියලා ඩාවින් පැහැදිලි කරනවා. ස්වභාවික වර්ණවාද. ඉතින් මේ ස්වභාවික වර්ණවාදය අදටත් ක්‍රියාත්මක වෙන එකක්. අනාගතෙත් ක්‍රියාත්මක එදත් ක්‍රියාත්මක වුණා. නමුත් මේක හරි හිමින් සිද්ධ වෙන්නේ. ජීවිත කාලය තුලදී බලන්න බෑ පුද්ගලයෙක්. අවුරුදු මේ 50කින් 60කින් වෙන එකක් නෙවෙයි. අවුරුදු දහස් ගාණක් යනවා මේකේ පොඩි දෙයක් වෙන්න පවා. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. පැහැදිලි? හරි. එහෙනම් මේ බලන්න. මේ බලන්න. චාල්ස් ඩාවින් ලෝකේ පුරා සංචාරයේ යෙදමින් ජීවීන් පිළිබඳව තොරතුරු රැස් කළේය. විශේෂයෙන්ම දකුණු ඇමරිකාවට ආසන්නව පිහිටි ගැලපගස් දූපත්වල ජීවීන් පිළිබඳව ඔහු විසින් අධ්‍යයනය කරන ලදී. දකුණු ඇමරිකා මහද්වීපයේ මෙන්ම ගැලපගස් දූපත්වල වාසය කළ ෆින්ච් කුරුල්ලන් පිළිබඳව ඔහුගේ අවධානය යොමු විය. එම කුරුල්ලන්ගේ හොටේ හැඩය ඔවුන් ගන්නා ආහාරය අනුව වෙනස්ව පැවති ආකාරය ඔහු නිරීක්ෂණය කළේ. මේ තියෙන්නේ. බලන්න මේ එකම පින්ච් කුරුල්ලන්ගේ හොට වෙනස් වෙන ආකාරය තියෙන මේගොල්ලෝ කෘමීන් ආහාරයට ගන්න. පතොක් පළතුරුවා මල් ආහාරයට ගන්න. බීජ වර්ග ඇට වර්ග කන්නේ. මේගොල්ලෝ ශාක අංකුර ආහාරයට ගන්න. හොට වෙනස් වෙලා තියෙන හැටි. වසර 30ක පමණ කාලයක් ඔහු තමා රැස් කළ දත්ත හොඳින් අධ්‍යයනය කළේය. තව ගැලපගස් දුකත් විතර නෙමෙයි තව තැන්වල තිබිච්ච දත්ත මෙයා හොඳට දැකලා ඒ තොරතුරු රැස් කරගත්තු තොරතුරු හොඳට අධ්‍යයනය කරලා තමයි අර
වෝලස් එක්ක එකතු වෙලා තමන්ගේ පරිණාමවාද ඉදිරිපත් කරන්නේ. පරිණාමය පිළිබඳව අධ්‍යයනයේදී ඩාවින් අනාවරණය කරගත් කරුණු කිහිපයක් ඇත. එහි පියවර පිළිවෙල හා සම්බන්ධතාව විග්‍රහ කිරීමේදී ස්වභාවික වර්ණවාදී ක්‍රියාත්මක වීම අවබෝධ කරගත හැකිය. අපි බලමු. ස්වභාවික වර්ණවාදී ඉදිරිපත් කරනු ලැබුවේ සත්ව ගහන පිළිබඳව කරන ලද වැදගත් නිරීක්ෂණ දෙකක් පදනම් කොටගෙනය. ඇතම සත්තු ගැන තමයි වැඩිපුර බැලුවේ. පස්සේ මේක ශාක වලටත් එයා යොදාගත්තා. ශාකත් මේ විදිහට කරන්න මේ විදිහටම ශාකත් පරිණාමය වෙන බව ඔහු තේරුම් කරලා දුන්නා. එනම් අධිජනනය සහ ප්‍රභේදන පැවතීම. අංක 1 අධිජනනය, අංක 2 ප්‍රභේදන පැවතීම. නිරීක්ෂණ දෙක. එම නිරීක්ෂණ ඇසුරෙන් චාල්ස් ඩාවින් පහත දැක්වෙන උපකල්පන ගොඩ නැගුවේ. මෙතන ඇත්තම දෙකයි තියෙන්නේ. එකක් තමයි ජීවන අවශ්‍යතාව සඳහා තරංගයක් ඇතිවීමවත් ජීවන සටන. ඊට පස්සේ තියෙනවා ස්වභාවික වර්ණය ඊළඟට එන්න ඕනේ. ඒ කියන්නේ ජීවන සටන මත ස්වභාවික වර්ණය ක්‍රියාත්මක කරනවා. ස්වභාව ධර්මය තෝරලා උචිතය විතුරු කරලා අනුචිතය ඉවත් කරනවා. ඒක උචිතය තමයි පරිසරය තුල ප්‍රවර්ධනය වෙන්නේ. උචිතයගේ උන්නතිය. උචිතම ජීවීන් ප්‍රවර්ධනය වීමේවත් උචිතෝන්නතිය. right. අපි බලමු මේක අපි කියපු විස්තරෙමයි තියෙන්නේ. ස්වභාවික වර්ණයට බලපාන සාධක. වර්ණය යනු තේරීමයි. හරි වැදගත්. වර්ණය කියන්නේ තේරීම. වර්ණය යනු තේරීමයි. ස්වභාව ධර්මය විසින් තේරීම සිදු කරන ස්වභාවික වර්ණයේ ක්‍රියාත්මක වන ආකාරය දැන් අපි සොයා බලමු. අධිජනනය ජීවීහු තම ජීවිත කාලය තුලදී අති විශාල ජනිතයන් සංඛ්‍යාවක් බිහි කරති. ඒ අධිජනනයයි. ශාකා සතුන් යන දෙවර්ගයේ සඳහාම මේ සත්‍ය වේ. මේ තියෙන්නේ ඉස්ගෙඩියන් රාශියක් ඇති වුවත් ගෙම්බන් බවට පත්වන්නේ ටික දෙනෙකි. ඒ කියන්නේ ගෙම්බෝ තමන්ගේ ජීවිත කාලය තුලදී ගෙම්බන් සහ ගෙම්බියන් ප්‍රජනනයෙන් ඊළඟ පරම්පරාවට හිස්ගෙඩිය අති විශාල ගාණක් බිහි කරනවා. නමුත් ඒ ඔක්කොම ගෙම්බන් බවට පත් වෙන්නේ නැහැ. මගදී මැරෙනවා, වෙන සත්තුන් ආලා මැරෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් ඒගොල්ලෝ උත්සාහ කරනවා ඊළඟ පරම්පරාවට වැඩි සංඛ්‍යාවක් බිහි කරන්න. ඒක තමයි අධිජනනය. අබශාකයකින් වසරක් තුල අබෑට දහස් ගණනක් නිපද වේ. එම අබෑට සියල්ල පැලවී එයින් හට ගන්නා ශාක වලින් ඊළඟ පරම්පරාවේදී අබෑට කොපමණ නිපද වෙනු ඇතිද? හට ගන්නා අබශාක නොනැසී මෙලෙස පරම්පරා කිහිපයක් ගත වුවොත් මුළු පෘථිවියම වැසී යන තරම් අබශාක හට ගන්නට පුළුවන්. ඒ කියන්නේ වෙන ගස් නැහැ, ඔක්කොම අබ ගස් tie ලෝකේ. ඒ තරමට ඇති වෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ අබ ගහක් නිපදවන ඇට වලින් පැල වෙලා පැල බවට පත් වෙන්නේ කීපය අනික් ඒවා ඒ තරඟේ දරා ගන්න බැරුව මිය. අධිජන්‍ය හැම ජීවියෙක්ම හැම ශාකයක්ම හැම සත්වයක්ම තමන්ගේ ජීවිත කාලය තුළ ප්‍රජනනයෙන් ඊළඟ පරම්පරාවට වැඩි ජනිත ප්‍රමාණයක් බිහි කරන්න උත්සාහ කිරීම. අධිජනනය. ගොළු බෙල්ලෙක් වරකට බිත්තර දහස් ගණනක් දමයි. ගොළු බෙල්ලෙක් වරකට බිත්තර දහස් ගණනක් දමයි. ඒ වයින් බිහිවන ගොළු බෙල්ලන් නැවත බිත්තර දමනතුරු ජීවත් වුවහොත් ඊළඟ පරම්පරාවේදී තවත් ගොළු බෙල්ලන් අතිවිශාල සංඛ්‍යාවක් බිහි කරනු ඇත. කෙසේ වුවද ශාක හෝ සතුන් මේ ආකාරයට බෝ නොවන බව ඩාවින් විසින් පෙන්වා දුන්නේ. ඊට හේතුව ඔවුන් වැඩි දෙනෙක් ප්‍රජනනය සඳහා පරිණත වනතුරු ජීවත් නොවීමයි. ගොඩනෙක් ප්‍රජනනය කරන තාල ජීවත් වෙන්නේ ඊට කලින් මැරලා යනවා විවිධ හේතු නිසා. විලෝපිකයන්ට ගොදුරු වීම, ලෙඩ රෝග වලට ගොදුරු වීම, වෙනත් අයත් එක්ක තරංගය දරා ගන්න බැරි වීම, ස්වභාවික සම්පත් අඩු වීම වගේ ඒවා නිසා ඒගොල්ලෝ මැරෙනවා. ප්‍රජනනය දක්වා බිහි වෙන්නේ ඉතුරු වෙන්නේ කීප දෙනෙක්. ඒගොල්ලෝ තමයි ඊළඟ පරම්පරාවට ආයේ ජනිතයෝ බිහි කරන්නේ. ඒ ඉතුරු වෙන්නේ ස්වභාව ධර්මය තෝරන හොඳම ගති ලක්ෂණ තියෙන හොඳම ටික තමයි ඉතුරු වෙන්නේ. ඒකේ ස්වභාවික වර්ණින් උචිතෝන්නතිය වෙන්නේ. උචිතය තමයි ඉතුරු වෙලා ඊළඟ පරම්පරාවේ උචිත ලක්ෂණ ටික තමයි යවන්නේ. ජීවීන් අතර ප්‍රභේදන තිබීම. ජීවීන්ගේ ලක්ෂණ ජාන මගින් තීරණය වෙන බවත්, ජනකයන්ගෙන් ජනිතයන්ට ජාන ඔස්සේ ලක්ෂණ සම්ප්‍රේෂණය වන බවත් අපි ඉගෙන ගතිමු. ජනිතයෙකුට තමාගේ ජාන වලින් හරියටක් මවගෙන්ද හරියටක් පියාගෙන්ද ලැබේ. එබැවින් ජනිතයා ජනකයන්ට යම් ප්‍රමාණයකින් සමාන වන ඇතැම් ලක්ෂණ අතින් වෙනස්කම්ද දක්වනු ඇත. ජනකයෝ දෙන්නගෙන්නේ මේ ඊළඟ පරම්පරාවේ ජනිතයට ජාන එන්නේ. මෙයාගෙනුත් එනවා අරයගෙනුත් එනවා. ඒ නිසා ඊළඟ පරම්පරාවේ ජීවිතයන් මේ දෙන්නගෙම ලක්ෂණ වගේම මේ දෙන්නගෙම නැති අලුත් ලක්ෂණත් අට ගන්නවා. විකෘති නිසා, ජාන විකෘති, වර්ධනයේ විකෘති නිසා අර වෙනස් ජීවීන් දෙන්නගේ ලක්ෂණ මිශ්‍ර වීම නිසා ඒ නව ලක්ෂණ අට ගන්නවා. හරියට නිකන් මේ පාටයි පාට දෙකක් මිශ්‍ර කරලා අලුත් පාටක් හැදුවම හදන අලුත් පාටේ මේ පාට දෙකේම ගති ලක්ෂණක් තියෙනවා. මේ පාට දෙකම නැති අලුත් ගති ලක්ෂණක්. අන්න ඒවා තමයි ප්‍රභේදන අලුත් ගති ලක්ෂණ. ඒ වගේ. එබැවින් ජනකයන්ට යම් ප්‍රමාණයකින් ජනකයන්ට යම් ප්‍රමාණයකින් සමාන වන අතර ඇතැම් ලක්ෂණ අතරින් වෙනස්කම්ද දක්වනු ඇත. අනේ වෙනස්කම් වලට තමයි අපි කියන්නේ ප්‍රභේදන. ජනිතයන් තුළ තවත් ආකාරයකට ප්‍රභේදන ඇති විය හැකිය. එසේ වන්නේ විකෘති ඇතිවීම නිසාය. මේ අනුව ජීවී ගාහණයක විවිධ ප්‍රභේදන සහිත ජීවීන් සිටිය හැකිය.
මෙම ප්‍රභේදන එම ජීවීන්ගේ එදිනදා පැවැත්ම සඳහා ඇතැම් විට ප්‍රයෝජනවත් වේ. හිතකර ප්‍රභේදන. ඇතැම් විට ප්‍රයෝජනවත් නොවේ අහිතකර ප්‍රභේදන. ඒවා පරිසරයෙන් ඉවත් කරන ස්වභාව ධර්මය. අහිතකර ඒවා. ඒ පරිසරයට ගැලපෙන්නේ නැති ඒවා. ඉතුරු කරන්නේ හිතකර ප්‍රභේදන විතරයි. ගැලපෙන ලක්ෂණ විතරයි. ඒකයි උචිතයාගේ උන්නතිය කිව්වේ. මෙම ප්‍රභේදන ඔවුන් මුහුණ දෙන තරඟයේදී වාසිදායක වේ නම් ඉදිරියට යනු ඇත. ජීවන සටනේදී උචිත ප්‍රභේදන තියෙන ඉතුරු කරනවා. ඒගොල්ලෝ ඉතුරු වෙනවා පරිසරයෙන්. අනුචිත ප්‍රභේදන ඉවත් වෙනවා. හරි. ජීවන අවශ්‍යතා සඳහා තරඟයක් පැවතීම. ජීවීහු තම ජීවිත කාලය තුළ ආහාර ජලය වාතය ඉඩකඩ වැනි අවශ්‍යතා සඳහා මහත් තරඟයක යෙදෙති. එමෙන්ම ආලෝකය සඳහාද ශාක අතර තරඟයක් පවතී. මේ ජීවීන් අතරින් ප්‍රජනනයේතෙක් ජීවත් වන්නේ එම තරඟයෙන් ජය ගන්නා ජීවීන් පමණකි. ප්‍රජනනයේතෙක් ජීවත් වෙන්නේ ඒ තරඟයෙන් දිනන්න පුළුවන් ජීවීන් විතරයි. ප්‍රජනනයේතෙක් ජීවත් වෙන්නේ. දිනන්න බැරි අය ප්‍රජන්ට පෙර මිය යනවා. එතකොට ඒගොල්ලෝ ළඟ තියෙන දුර්වල ලක්ෂණ ඊළඟ පරම්පරාවට යන්නේ නැහැ. ඇයි? ඒ ජාන යන්න බෑනේ. ඒගොල්ලෝ ප්‍රජනනය කරලා නැහැනේ. ඊළඟ පරම්පරාවට ජනිතය බිහි කළා නැහැනේ. ඒකයි ස්වභාව ධර්මයන් නතර කරනවා දුර්වල ලක්ෂණ සහිත ජාන ඊළඟ පරම්පරාවට යන එක. ස්වභාවික වර්ණයමයි. හරි ගැඹුරු සංකල්පයක්. හැබැයි හරි ලස්සනයි. මේ කතා කරන මොහොතේ මේ ස්වභාවික පරිසරයේ මේක ක්‍රියාත්මක වෙනවා. තරංගයට මුහුණ දිය නොහැකි ජීවී වූ මිය යති. පොරොත්තු දෙන්න බැරි අය මිය යනවා. ලක්ෂණ ඊළඟ පරම්පරාවට යන්නේ. ඒ අනුව තරංගය නිසා ගහනයක සංඛ්‍යාව අනවශ්‍ය පරිදි වැඩිවීම පාලනය වේ. අන්න තව දෙයක්. ඇයි අර අධිජන්ණයෙන් බිහි කරා අය ඔක්කොම එන්නේ නැත්තේ? මොකද මේ තරංගය නිසා තරගයට ඔරොත්තු දෙන්න බැරි අය මැරෙනවා ප්‍රජනනයේතෙක් ජීවත් වෙන්නේ නැති නිසා. ඒ නිසා අධිජනනයෙන් කොච්චර ඊළඟ පරම්පරාවට වැඩිපුර බිහි කරන්න හැදුවත් ඊළඟ පරම්පරාව ඉතුරු වෙන්නේ නැහැ ඔක්කොම ටික. මේ පරම්පරාවේ දෙමව්පිය පරම්පරා යුතුයකම ඇටියට ඊළඟ පරම්පරාවට වැඩිපුර පිටස බිහි කරනවා. හැබැයි බිහි කරාට ඒ බිහි කරන අධික ප්‍රමාණයෙන් හොඳම ටික ඉතුරු වෙලා අනිත් ටික මියනවා. ඒ නිසා ඊළඟ පරම්පරාවට ඉතුරු වෙන්නේ හොඳම කට්ටිය. ස්වභාව ධර්මය තෝරන්නේ මේ අතරින් හොඳම. ඒකයි අධිජන්නේ වැදගත්කම. දැන් මේ පරම්පරාව විදිහේ 100 නම් ඊළඟ පරම්පරාව 100ම නම් යන්නේ ඒ 100නුත් නොගැලපෙන කට්ටිය ඉවත් කරොත් ස්වභාව ධර්මයක් 10 දෙනයි ඉතුරු වෙන්නේ. ඒතර මේ පරම්පරාවේ තරම්වත් ගාණක් ඉතුරු වෙන්නේ නැහැ. ඒතර පරිසරයේ මඳ වෙනවා මේ ජීවි කණ්ඩායම. ඒ නිසා මේ 100ක් හිටියා නම් ඊළඟ පරම්පරාව 1000ක් බිහි කරනවා. ඒ 1000න් ජීවන සටනේදී ස්වභාව ධර්මය හොඳම ලක්ෂණ තියෙන 100ක් විතර ඉතුරු කරලා ඉතුරු 900ම අයින් කළා දාන්න. එතකොට මේකෙත් 100 අරගෙත් 100යි. ඒ 100 ප්‍රජනනය කළ ඊළඟ පරම්පරාව තව 1000ක් විතර බිහි කරනවා. අධිජන්නේ. හැබැයි ඒකෙත් ප්‍රභේදන තියෙනවා. ස්වභාව ධර්ම එතනිනුත් හොඳම දේ ඉතුරු කරලා අනිත් ටික අයින් කරනවා. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. ඒ නිසා අනවශ්‍ය ලෙස ඊළඟ පරම්පරාවට අධිජන්නයෙන් ආවට ඉතුරු කරන්නේ ස්වභාව ධර්මය. ඉන්න ඕන ටික ඉතුරු කරනවා හොඳම කට්ටිය අනවශ්‍ය ටික ඉවත් කරනවා. උචිතෝන්නතිය. උචිතම ජීවීන් ප්‍රවර්තනය වීමවත් උචිතෝන්නතිය. ජීවීන් පරිසරය සමග තම අවශ්‍යතා සඳහා ගැටෙන විට එම පරිසරයට වඩාත් ගැලපෙන ලක්ෂණ සහිත ප්‍රභේද ඇති ජීවීන්ට වැඩි වාසියක් ලැබේ. ඔවුන්ගේ ජානවල එම ලක්ෂණ සටහන් වී ඇත. එවැනි ජීවීන් එම පරිසරය තුළ ඉතිරි වේ. උචිත ලක්ෂණ නොදක්වන ජීවී පරිසරයෙන් ඉවත් වී යති. නැතහොත් වඳ වී යති. මේකට තමයි කියන්නේ උචිතයාගේ උන්නතිය. උචිතයා ඉතුරු වෙනවා අනුචිතයා ඉවත් වෙලා යනවා. උචිතයාගේ උන්නතිය. ඊළඟ පරම්පරාව ඇතිවන්නේ පරිසරයේ ඉතිරි වන උචිත ලක්ෂණ සහිත ජීවීන්ගෙනි. අන්න වඩාත්ම පරිසරයට ගැළපෙන අය තමයි ඉතුරු වෙලා ඊළඟ පරම්පරාවට ජනිතව බිහි කරන්නේ. ඒ කියන්නේ හැම වෙලාවකම පරිසරය ඉතුරු වෙන්නේ ඒ පරිසරයට වඩාත්ම ගැළපෙන ජීවි කණ්ඩායම. ඒක පරිසරය වෙනස් වෙනකොට හැම වෙලාවෙම ස්වභාව ධර්මය ඒ වෙනස් වෙන පරිසරවල හොඳම කට්ටිය ඉතුරු කරනවා කියන්නේ ක්‍රමානුකූලව කාලෙන් කාලෙට අතීතයේ හිටපු ජීවීන්ට වඩා වෙනස් ආකාර තමයි පරිසරය හැම වෙලාවෙම ඉතුරු වෙන්නේ. අන්න පරිසරයේ තුල අතීතයේ සිටපු ජීවී ආකාර වලින් ක්‍රමෙන් සංකීර්ණ අලුත් ලක්ෂණ තියෙන ජීවීන් පරිසරය තුල ඉතුරු වීමේවත් පරිණාම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඔවුන්ගේ එම ලක්ෂණ ජාන ඔස්සේ ඉදිරි පරම්පරාවට ලැබේ. මෙලෙස කලක් ගත වන විට එම ජීවී ගාණය තුල ඉතිරි වන්නේ පරිසරයට උචිත ලක්ෂණ සහිත ජීවීන් පමණි. මෙලෙස කලක් ගත වන විට එම ජීවී ගාණය තුල ඉතිරි වන්නේ පරිසරයට උචිත ලක්ෂණ සහිත ජීවීන් පමණි. මේ ක්‍රියාවලිය නැවත නැවත සිදුවීමෙන් ජීවී ගානික මුල් ජීවීන්ට වඩා වෙනස් ප්‍රභේද නැති ජීවීන් නැති වී හැකිය. පරිණාම. අතීතයේ සිටි ආකාර වලට වඩා වෙනස් වූ ජීවීන් ඔවුන්ගෙන්ම හට ගන්නවා. ප්‍රභේදන හට ගන්නවා. ස්වභාව ධර්මය හොඳ ඒවා ඉතුරු කරනවා නරක ඒවා අයින් කරනවා.
හොඳ ඒවා ඉතුරු කරනවා නරක ඒවා අයින් කරනවා. දේවා ඉතුරු කරනවා නරක ඒවා අයින් කරනවා. බලන් ගියාම පරම්පරා ගණනාවක් ආපස්සට බැලුවම ඊට වඩා හත්පස වෙනස් අය තමයි මේ දැන් ඉන්නේ. අලුත් ලක්ෂණ. පරිණාමයට ලක් වෙලා. ස්වභාවික වර්ණවාදී. මේ අනුව ස්වභාවික පරිසරයට උචිත වාසිදායක ප්‍රභේදන සහිත ජීවීන් පරිසරයේ විසින් වර්ණයේ හෙවත් තේරීමක් කරනු ලබන බැවින් මෙම ක්‍රියාවලිය ස්වභාවික වර්ණයේ ලෙස හැඳින්වේ. මේ ක්‍රියාවලියට අපි කියනවා ස්වභාවික වර්ණ. හොඳයි. එහෙමනම් ඔන්න අපි ස්වභාවික වර්ණවාදය චාල්ස් ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදය අතීතයේ පැවති සරල ජීවී ආකාර වලින් අද සිටින ආකාරයේ සංකීර්ණ ජීවී ආකාර හටගන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි කරන ලෝකෙ පිළිගත් මතවාදය ස්වභාවික වර්ණවාදයේ චාල්ස් ඩාවින් විසින් ඉදිරිපත් කරපු එහි නිරීක්ෂණ දෙක උපකල්පන තුන ඉතා සාර්ථකව සාකච්ඡා කරා. ඒකෙන් ඔබ වහන්සේලාට මේ දරුවන්ට තේරෙනවා ඇති කොහොමද මේ අධිජනනය සහ ප්‍රභේදන කියන නිරීක්ෂණ දෙකත් ජීවන සටන ස්වභාවික වර්ණ උචිතෝන්නතිය කියන මේ උපකල්පන මේ ක්‍රියාවලිත් හරහා අතීතයේ පැවති සරල ජීවී ආකාර වලින් ක්‍රමෙන් අද සිටින ආකාරයේ සංකීර්ණ ජීවි විශේෂ හටගන්නේ නැත්නම් මේ ජීවී ආකාර වෙනස් වෙන්නේ කියන එක ඩාවින් ඉතා පැහැදිලිව ඉදිරිපත් කරා. ඉතින් ඔන්න ස්වභාවික වර්ණවාදයේ ගැඹුරු සංකල්පයක් අපි ඉගෙන ගත්තා. අපි මේ පාඩමේ ඉතිරි කොටසෙදි බලන්න හදනවා ඒ ස්වභාවික වර්ණවාදයේ ඇසුරෙන් සිදු සංසිද්ධි කිහිපයක් පැහැදිලි කරන්න. විශේෂයෙන්ම මැලේරියාව සඳහා ප්‍රතිරෝධී මදුරු විශේෂයක් DDT ප්‍රතිරෝධී මදුරු විශේෂයක් බිහිවීම ආදී කාරණා සිද්ධ වෙච්ච සිද්ධි තියෙනවා. ස්වභාවිකවම සිද්ධ වෙච්ච සිද්ධි. ඒවා ස්වභාවික වර්ණවාද සංකල්ප ඇසුරෙන් පැහැදිලි කරන්නේ කොහොමද කියන එක අපි ඊළඟ කොටසේ සාකච්ඡා කරනවා. එහෙමනම් ඒ ටික සාකච්ඡා කරන්න මේ ස්වභාවික වර්ණවාදය ගැන ඔබ ඉගෙනගත්තු කාරණා හොඳින් පරිශීලනය කරලා සූදානම් වෙලා අවබෝධ කරගෙන එන්න. එහෙමනම් ඉදිරි කොටසත් එක්ක හමු වෙමි බලාපොරොත්තු ඇතිව මේ කොටසින් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි DP පිරිවෙන් අධ්‍යාපනය.